ආයිබෝන් දුවේ පුතේ. අයිබෝන් සර්. ආයිබෝන්. දැන් පුතේ හරි. ආයිබෝන් හොඳයි. පන්ති වාරේ පටන් ගමු පුතේ. මම පෙරත් කිව්වා පන්ති වාරේ පටන් ගමු මයික් ටික ඕෆ් කරමු. පොඩ්ඩක් වේගය අද වැඩි වේවි. හරි. දැන් ගිය සතියේ අපි නතර කළා ශාක වර්ග කරලා කාණ්ඩ දෙකකට. ගිය සතියේ අපි ශාක වර්ග කළා කාණ්ඩ දෙකකට. මොකද්ද කාණ්ඩ දෙක? සපුෂ්ප ශාක, අපුෂ්ප ශාක. අපේ දූල මයික් ඕෆ් කරමුකෝ පොඩ්ඩකට. පුතාලා මයික් ඕෆ් කරමුකෝ. රයිට්. මම යම් කෙනෙකුට අවස්ථාව දුන්නාම අද පාවිච්චි කරමු. අද මොකද කාලෙත් එක්ක මේ වැඩේ කරන්නයි වෙන්නේ. දැන් කාණ්ඩ දෙකකට බෙදලා තිනවා සපුෂ්ප ශාකයි අපුෂ්ප ශාකයි. සපුෂ්ප ශාක අපි දන්නවා ශාක කාණ්ඩ දෙකයි සපුෂ්ප ශාක හා අපුෂ්ප ශාක. සපුෂ්ප ශාකවල ලක්ෂණ විදියට අපි ගත්තේ පුෂ්ප අපුෂ්ප ශාකයේ ප්‍රධාන ලක්ෂණය මොකද්ද? පුෂ්ප හට නොගැනීම. හරි. දැන් ඔන්න මම චුට්ටක් මතක් කරලා ටක් ගාලා අද වැඩේට යනවා. ලෝකේ කොතනක සපුෂ්ප ශාකයක් තිබුණත් දුවේ පුතේ ඒ සපුෂ්ප ශාකේ කවදා හෝ මල් හට ගන්වනවා. එනිසා ජීවිතේ කොතැනකදී හරි අවුරුදු 50ක් 60ක් වයසට ගිහිල්ලා හරි කමන්නේ මේද මේ ශාක මල් හට ගන්වනවා. ඒ නිසා මල් හට ගන්වන ශාක සපුෂ්ප ශාක. ඒකෙන් කියන්නේ නෑ පුතේ හොඳට මතක තියාගන්න. හරි කමන්නේ. ඒකෙන් කියන්නේ නෑ පුතේ ටියුට් එක ඕනේ හරි. සපුෂ්ප ශාක අද 60 දවසින් දවස මල් හට ගන්වනවා කියලා. සමහර සපුෂ්ප ශාක මල් හට ගන්වන්න පුතේ අවුරුදු ගාණක් යනවා. එක වතාවක් මලක් පිපිල ඊළඟ වතාවේ මලක් පිපෙන්න අවුරුදු ගාණක් ගත කරන සපුෂ්ප ශාක තියෙනවා. ඉතින් බැලු බැල්මට දරුවනේ මේ ශාකවල මල් පිපෙනවා කියලා අපිට කිසිම අදහසක් නැහැ. ඇයි? මල් හටගන්නේ කලාතුරකින් නිසා. අපුෂ්ප ශාක කිසි කලක මලක් හට ගන්නවන්න බෑ. සපුෂ්ප ශාක අපුෂ්ප ශාක කියලා කාණ්ඩ දෙකකට බෙදුනහම මේ සපුෂ්ප ශාක කාණ්ඩේ ප්‍රධාන ලක්ෂණේ පුෂ්ප හට ගැනීම. ඒ වගේම පුෂ්ප හට ගත්තාම පළත් හට ගන්නවා. මොනවද? පළ හට ගන්නවා. පළ හට ගනි. මේකුල පුෂ්ප හට ගන්න නැති නිසා පළ හට ගන්නන්නෙත් නෑ. පළ හට නොගනි. දැන් ඔන්න මම අද වීඩියෝ ටිකක් පෙන්වන්න හිටිය දරුවනේ. මම ඒ වීඩියෝ ටික අද නොපෙන්වා මයික් එක ඕෆ් කරමු අපේ දුවේ පුතේ. අද නොපෙන්වා මම අද පාඩම අප්ලෝඩ් කරනකොට අපේ වෙබ් අඩවියට ඒ වීඩියෝ එකත් අප්ලෝඩ් කරනවා. ඒකේ තියෙන්නේ තනිකර අපුෂ්ප ශාක ටික. දැන් දූල පුතාලට අපුෂ්ප ශාක සම්බන්ධයෙන් දැනුම අඩුයි. මම මේකට වීඩියෝ කරන්න ගියාම පුතේ අපුෂ්ප ශාක සම්බන්ධයෙන් සමාජයේ තියෙන දැනුමත් හරි අඩුයි. ඒ නිසා මම මේ සම්බන්ධයෙන් වීඩියෝ ටිකක් කළා. ඒ වීඩියෝ ටික මම යථා කාලෙදි දානවා. ඒ නිසා දැනට මම දෙන්නේ අපුෂ්ප ශාක හඳුන ගන්න. දුවේ පුතේ අපේ වීඩියෝ ටිකේ ඇතුළත් යුකැලිප්ටස් ගැන, සයිප්‍රස් ගැන, ඊට පස්සේ සැල්වීනියා ගැන, ඊට පස්සේ නෙප්ලෙපිස් කියන වර්ගේ, පොගනාටුම් කියන වර්ගේ, ඊට පස්සේ සෙලජිනෙල්ලා කියන වර්ගේ, ඊට පස්සේ මාකැන්ටියා නැත්නම් අක්මා ශාක කියන වර්ගේ, ඊට පස්සේ තවත් කිහිපයක් අපි ඇතුළත් කරලා තියෙනවා. ඔබ මේ ශාක හඳුනන්නේ නැති නිසා මම නිකන් කියන එක තේරුමක් නැහැ. මම නිකන් කියන එක තේරුමක් නැහැ. ඒ නිසා අපුෂ්ප ශාක ටික මම කියලා
ඒවයි වීඩියෝ ටික පෙන්වන්න කාලේ නාස්ති නොකර අද කාලේ අපත ගිලනේ තියෙන්නේ කාලේ නාස්ති නොකර මම අද රැට දාන්න පුතේ හැබැයි පුතේ වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන සෑහෙන වෙලාවක් යනවා හෙට උදේ බලන්න අද රෑ කියන්නේ දැන් අද මම පන්ති ඉවර වෙලා නේද බත් ටික කාලා මේ වැඩේ පටන් ගන්නකොට ඉවර වෙන්නේ පුතේ රෑ 1:00 විතර 1:00 විතර තමයි ඉවර වෙන්නේ ඉවර වුණාට පස්සේ ඊට පස්සේ තමයි ඔයගලන්ට බලන්න වෙන්නේ නේද තාමත් එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න බැරි වුණා පුතේ අද දවසේ ඒ නිසා සමහර විටක හෙට උදේ වෙයි ওই වීඩියෝ එක දානකොට ඒ නිසා කලබල වෙලා හෙටම බලන්න උත්සාහ කරන්න උදේ පාන්දර හෙට ඉස්කෝලේ යන්න නම් සර් හෙටද අනිත් වීඩියෝ අප්ලෝඩ් කරන්නේ බලන්න හෙට හවස බලන්න හෙට හවස බොහෝ වෙලට වීඩියෝ එක වැටලා තියෙයි එතකොට ඒ ශාක ටික ඔක්කොම බලන්න ඊට පස්සේ මොකද කරන්න ඕන දැන් යුකැලිප්ටස් ගමුකෝ යුකැලිප්ටස් ඕගොල්ලෝ ගෙවල් ළඟ තියෙනවා පුතේ ගිහිල්ලා කොලයක් කඩලා පොඩි කරලා බලන්න කොලයක් කඩලා පොඩි කරලා බලන්න මොන වගේ සුවඳක් එනවද කියලා බලන්න හඳුන ගන්න දන්න කට්ටියක් ඉන්නෝනේ ඒ ගඳද මන්දා මොනද යුකැලිප්ටස් වල කොළ ටිකක් රළුයි ඒක පොඩි කළාම සුවඳ එහෙම බලන්න පොඩ්ඩක් බලලා ඉගෙන ගන්න ඒවා නැත්තම් අපි කොච්චර කිව්වත් වැඩක් නැහනේ ඒ නිසා වීඩියෝ ටික කලබල නැතුව බලමු බලලා මේක යුකැලිප්ටස් මේක සයිප්‍රස් සයිප්‍රස් අපේ ගෙදරක් තියෙනවනේ කියලා ඔයගොල්ලන්ට කිනාවක් යාවි නේද මේ මොකද්ද මේ කියන්නේ අපි දන්න ඕනේ කියලා සමහරට ඔයගොල්ලන්ට hina යයි මේ ඔයගොල්ලන්ගේ ගෙවල් ළඟ තියෙන ඒවා තමයි මම පෙන්නන්නේ හැබැයි නම කිව්වාම කට්ටිය තක්කු මුක්කු වෙලා යනවා මේ මොනවද මේ කියලා ඒ නිසා දුවේ පුතේ මේ දන්න දේවල්ම තමයි නම් ගම් ඇතුව පෙන්නන්නේ ඒ නිසා අද මට කාලේ නාස්ති කරන්න බැරි නිසා මම ඒක වීඩියෝ ටික අප්ලෝඩ් කරන්නම්. හරි. ඔන්න අපි දෙගොල්ලෝ එකඟතාවයකට එනොත් අද රසවත් පාඩමක් කරන්න හිටියට කාලේ හතුරු වෙලා. right. එහෙනම් ඒ ටික බලන්න දූල පුතලා අනිවාර්යෙන්. හරිනේ? ඊට පස්සේ පාඩමට යන්. දැන් දුවේ පුතේ ශාක ලෝකේ සියලුම ශාක කාණ්ඩ දෙකයි සපුෂ්ප ශාක අපුෂ්ප ශාක මේ සපුෂ්ප ශාකයක අනිවාර්යෙන් මලුයි පලයි තියෙනවා අපුෂ්ප ශාකයක ඒව ඇත්තේ නැහැ ඒ නිසා දරුවනේ සපුෂ්ප ශාක අපුෂ්ප ශාක වලින් පැහැදිලිව වෙනස් වෙනවා බාහිරින් බැලුවාම නේද බාහිරින් බැලුවාම සපුෂ්ප ශාකයක තියෙන අංගෝපාංග අපුෂ්ප ශාකයක නැහැ. ඒ නිසා අද අපි ඔය වෙනස්කම් සහිතව පාඩමට යන්. ඔන්න අපේ දූලා ලියන්නකෝ මාතෘකාව මෙව ලියන්න සපුෂ්ප ශාක හා අපුෂ්ප ශාක ඉක්මන් කරමු. මාතෘකාවට එන්න සපුෂ්ප ශාක හා අපුෂ්ප ශාක හැඳින්වීම් ගිය සතියේ ලියලා ඉවරයි මාතෘකාව ප්‍රධාන මාතෘකාවක් විදිහට ගමු සපුෂ්ප ශාක හා අපුෂ්ප ශාක ටක් ගාලා ලිව්වද වැඩේ ඉවරද හරි සර් ලිව්වා හරි very good හරි එතන චූටි ඡේදයක් දාගමු. චූටි ඡේදයක් දාගමු. ලියන්න. පුෂ්ප හට නොගන්නා. පුෂ්ප හට නොගන්නා. පුෂ්ප හට නොගන්නා. ශාක පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හඳුන්වන අතර අපුෂ්ප ශාක ලෙස හඳුන්වන අතර
අතර අපුෂ්ප ශාක සඳහා උදාහරණ කිහිපයක් අපුෂ්ප ශාක සඳහා උදාහරණ කිහිපයක් පහත දක්වා ඇත. මොකක්ද සර්? අපුෂ්ප ශාක සඳහා උදාහරණ කිහිපයක් පහත දක්වා ඇත. right අපි ලියමු අපුෂ්ප ශාක ටික. පොඩ්ඩක් ඉන්න සර්. මට උදව් වෙන්න වේගෙන් වැඩ කරලා අද දවස මට උදව් කරන දවස ගෝලයෝ ටික මට උදව් කරයි වේගෙන් වැඩ කළා. හොඳයි. හරි සර්. ඔන්න එහෙනම් පළවෙනි එක ලියන්න බේදුරු ශාකය. බේදුරු. ඔන්න මේ වෙලාවේ පාඩම ඉවරන ගමන් තාත්තා ළඟට දුවන්න. තාත්තේ බේදුරු කියන්නේ මොනවද කියලා අහන්න. තාත්තා ඔබට වටේට බේදුරු පෙන්වායි. ඔන්න ඔව් බේදුරු තියෙනවා. right. පොල් ගස්වල වැඩිපුර තියෙන. පොල් ගස්වල, පුවක් ගස්වල වැඩිපුර තියෙන බේදුරු. right. වීඩියෝ එකක් දෙනවා ඒකට. බේදුරු. බේදුරු කියලා ලිව්වට පස්සේ රූපේ අඳින්න පුළුවන් නම් ඉඩක් තියන්න පැත්තකට බලලා ඇඳ ගන්න. චුට්ටි ඉඩක් තියන්න. 2 දෙවෙනියා කුරුළු කැදලි. මොකද්ද සර්? කුරුළු කැදලි. කුරුළු කැදලි කියන්නේ bird nest කියන එක. කුරුළු කැදලි ශාකය. කුරුළු කැදලි ශාකය. ඔබේ ගෙදර ලස්සනට පෝච්චිය තියලා ඇති ඒ බඳු ශාක. වටේට මෙහෙම හරි මොනරගේ පිල් විහිදලා වගේ ලස්සනට තියෙන කුරුළු කැදල්ලක් වගේ ශාකයක්. ඒත් වීඩියෝ අතරගම වැඩිපුර තියෙනවා. ඔව් ලස්සනට මේ දවස්වල ඒව පුතේ විසිතුරු ශාක ලෙසයි තියෙන්නේ. බොහොම මිල අධිකයි. හොඳට වැඩෙන ශාකයක් සාමාන්‍යයෙන් මිල අධික මිලකට විකුණිය හැකියි. කුරුළු කැදලි. අන්න ඉතින් අනිත් පැත්තේ රූපයක් අඳින්න ඉඳ තියාගන්න. ඇයි මේ මං රූප අඳවන්නේ? ඔබගේ කුසලතා ටික සංවර්ධනය කරන්න. ඒ ඇඟිලි ඔව් මතක හිටිනවා එතකොට. ඇඟිලි ටික හුරු වෙනවා. අනින්න ඉතින් ඉඳ තියාගත්තා. ඉඳ තියාගෙන යන්න. එහෙම කරමු. තුන්වෙනි එක ඔන්න මඩු ශාකය. තාත්තගේ ළඟට දුවන්න. තාත්තේ මඩු ශාකය කියන්නේ මොකක්ද කියලා අහන්න. එතකොට තාත්තා දූට පුතාට ආදරේ නම් අනේ දුවේ එන්න මම මඩු ශාකයක් අතන තියෙනවා පෙන්නන්නම් කියලා එක්කරන් යයි. ඉතින් මඩු ශාක ඔකොල්ලෝ ළඟට ගිහිල්ලා බැලුවොත් තමයි පුතේ හරියටම ඉගෙන ගන්න. මම වීඩියෝ එකකින් පෙන්නනවා. හරි මඩු ශාකය. ඇත්තටම ගස් වර්ග දෙකක් තියෙනවා. පිරිමි ගහකුයි ගැහණු ගහකුයි තියෙනවා. සර් අච්චුපතේ තියෙනවා. ඔව් අච්චුපතේ තියෙනවා. ඒත් තව ගොඩක් ඉගෙන ගන්නක් තියෙනවා. ඊට පස්සේ මඩු ශාකේ රූපයක් අඳින්න. ඊට පස්සේ ෆයිනස් ශාකය. ෆයිනස්. ඔන්න ඉතින් අපේ දූල පුතාලට ෆයිනස් ශාකයක පත්‍ර මොන වගේද කියලා ඉගෙන ගන්න වේවි. කට්කොටු වගේ. කටු වගේනේ. නේද? හරියට බැලුවා. හරියට හරි. හැබැයි මෙතන ඉන්න ඕනේ පුතේ දැකපු නැති කට්ටිය. ඒ නිසා ඔන්න තාත්තලගේ අම්මලගේ වැඩේ. අපේ දූල පුතාලට ෆයිනස් ශාකයක් පෙන්වන්න වෙනවා. ඉතින් මම වීඩියෝ එකේ දීලා තියෙනවා හැබැයි ඉතින් දූල පුතාලට වඩා හොඳින් ඉගෙන ගන්න පුළුවන් සජීවී වේක පෙන්වුවොත් ෆයිනස් ශාකය. right ඊළඟට අඳින්න ඉඳ තියාගන්න සයිප්‍රස් ශාකය. සයිප්‍රස් ශාකය.
සයිප්‍රස් ශාකය. සර් පයිනස් කිව්වේ අර කටු වගේ ගෙඩි හැදෙන ගහද? අන්න හරි. කටු තියෙන ගෙඩියක් හැදෙන්නේ. විසිතුරු කර්මාන්ත විසිතුරු නිර්මාණ කරන්න මේ පාවිච්චි කරනවා. හරියටම හරි දුවේ. කූරු පාවිච්චි කරනවානේ. ගහක් නේද ඒක? හරි. ඊළඟට මයික් ඔෆ් කරමු. සයිප්‍රස් මයික් ඔෆ් කරමු. අපෝ සයිප්‍රස් ශාකය. රයිට් ඊළඟට අන්න ඉතින් අපේ ගෙවල් ආසන්නේ තියෙන කෙනෙක් නේද? අපි ලියමු කවුද? කැකිල්ල ශාකය. කැකිල්ල ශාකය. කැකිල්ල ශාකය. මොකද්ද සර්? කැකිල්ල. මොකද්ද? කැකිල්ල. කැකිල්ල. කැකිල්ල ශාකය. කැකිල්ල ශාකය. දූට හරියටම හරි. සැල්වීනියා. වතුරේ වැඩෙන ශාකය සැල්වීනියා. ඔය කැකිල්ල ශාකය පිළිබඳව මේ පහත රට කලාපේ හැදෙන ශාකය. ඉතින් පුතේ මම සර් කැකිල්ල ගහ මහ ගහක්ද? නෑ. කැකිල්ල ශාකය කියන්නේ පුතේ නිකන් වැල් වගේ හැම තැනම නිකන් ටිකක් මීටරයක් විතර ඉහළට එසවිලා හැදෙනවා නිකන් මහා විශාලෙට. ඒ හරි යන්න බෑ නිකන්. කොහිල වගේ නේද? කොහිල වගේ. හැමතැනම ඇතිරෙනවනේ. ඔව් හැමතැනම යනවා. තේ කෑලි වල බිම තියෙනවා. හරියටම හරි. අන්න පුතා හරියට කිව්වත්. තේ තියෙන පළාත් වල හරියට තියෙනවා. දැන් පුතේ මේ ඔව්. ඉස්සර වැඩ කරපු අබුතලේ මම ඉස්කෝලේ කියන්න විදියක් නැහැ. ඉස්සර මම වැඩ කරපු ඉස්කෝලේ ඕනම උත්සවයක් තිබුණොත් අපි උත්සවයට සැරසිලි කරන්නේ කැකිල්ල අරන් ඇවිල්ලා. කැකිල්ල ශාක අරන් ඇවිල්ලා ලස්සනට හදනවා කොළ පාටට මේවා අපි තින් මුළු උත්සවයේම කැකිල්ල තමයි. නේද? මිරිස් ගස් වලට හදනවා. කැකිල්ල. ලස්සනට නිර්මාණ කරනවා. රයිට් ඊළඟට අපි පුතේ මට ඇහුන්නේ මයික් ඔෆ් කරලා ඔව් හරි ඔය පුතා කිව්වම හරි සමහර කැකිල්ල ශාක පාවිච්චි කරන සෙවන කරන්න ඒ කියන්නේ ඒ තියෙන පළාත්වල ඒ නර්සරියක් දැම්මට පස්සේ අර පැල හැදුවාම ඒක උඩට වහන්න එහෙම දාලා දින මම දැකලා දිනවා කැකිල්ල පාවිච්චි කරනවා හරි අන්න හරි ඔව් හරි පුතේ ඒක තමයි ඔව් ඔයා හඳුනගෙන තියෙනවා right ඊට පස්සේ යමු අපි කැකිල්ල ශාකේ මයික් ඔෆ් කරමු කැකිල්ල ශාකයක් හඳුනා ගන්න බලන්න ඔව් පාසි වර්ග හරියටම හරි පාසි වර්ග මයික් ඔෆ් කරමු පාසි වර්ග හා සර් ඇති දැන් රූප ගොඩක් අඳින්න වෙනවනේ ඔන්න ඒ ටික හරි ඊළඟ ප්‍රශ්නෙට ටක් ගාලා එන්න ගන්න පෑන අතට ටක් ගාලා ලියමු හරි සර් කලබල වෙන්න එපා ඉතින් මම කිව්වට ඔව් ඊළඟ ප්‍රශ්න අංකේ අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට යම් ඉඩක් යනව නේද රූප ටික අඳින්න වෙනවනේ නේද යම් ඉඩක් යනවා මගේ ටියුට් එකෙත් රූප සටහන් ටික තියෙනවා ඒ ටියුට් එකේ රූප සටහන් ටික පුතේ සම්පූර්ණ කරන්න අන්තිම මේ රූප දෙක පැහැදිලි අන්තිම රූප දෙක තියෙනවද පුතේ මම ඒ රූප දෙක ඉවත් කළා එතන පුතේ කැමති රූප දෙකක් හදලා නම් කරන්න කැමති රූප දෙකක් හදලා නම් කරන්න ඒක පැහැදිලි නිසා මම රූප දෙක ඉවත් කළා වැරදීමකින් වැදිලක් දන්නේ නැහැ මම එතන මම දැන්නේ එතන මම ඇතුළත් කරේ සැල්වීනියයි බේදුරුයි වගේ මට මතක හැටියට හරියටම නිවැරදි මතකයක් නැහැ සැල්වීනියයි බේදුරුයි වගේ මම අන්තිම රූප දෙක දැම්මේ ඒක පොඩක් බොඳ වුණා වගේ දැනුණා සර් ඔව් මේ තියෙන ඒක බොඳ වෙලාද ඔයකට මම ඒ නිසා පුතේ ඒක අහන්න නැතුව ඒ රූප දෙක නම් කරන්න එපා පුතේ හා සර් මටවත් හොයා ගන්න බෑ දැන් ඒ දෙක අත්තරිම අපේ සර් පත්‍රයේ කොටස් ටිකක් පේන්නේ
ඔව් සමහර ඒවා ඩාර්ක් වෙලානේ. හරි. ඊළඟට එක හිතන්න එපා. අපි එකට විකල්ප තියෙනවා මෙහි. හරි අපි අලුත් ප්‍රශ්නෙට යමුකෝ. දර්ශීය. ඔන්න අලුත් වචනයක්. දර්ශීය. දර්ශීය. දර්ශීය සපුෂ්ප ශාකයක් ඇද. දර්ශීය සපුෂ්ප ශාකයක් ඇද. එහි කොටස් නම් කරන්න. දර්ශීය සපුෂ්ප ශාකයක් ඇඳ එහි කොටස් නම් කරන්න. ඔන්න අපේ දූල පුතාලට මේ පැත්තට ඉක්මනට එන්න වෙනවා. සයම ප්‍රශ්න කියනකෝ. දර්ශී සපුෂ්ප ශාකයක් ඇඳ එහි කොටස් නම් කරන්න. දර්ශීය සපුෂ්ප ශාකයක් ඇඳ එහි කොටස් නම් කරන්න. ඔන්න ඉතින් අපේ දූල පුතාලට මේ පැත්තට එන්න වෙනවා. දර්ශීය සපුෂ්ප ශාකයක් ඇඳ එහි කොටස් නම් කරන්න. සර් අපිත් ඕක අඳින්න ඕනද? නෑ දැම්මම එපා. දැම්මම එපා. අඳින්න අවශ්‍ය නෑ. මට මේ චූටි කාරණයක් විස්තර කරන්න තියෙනවා. මොකද්ද සර්? හරි. දැන් මම විස්තර කරන්නම්කෝ. දර්ශීය සපුෂ්පාකයක් ඇඳලා. මම පුතේ කටුවට පොඩි රූපයක් ඇඳා. මෙතන තියෙන ගෙඩියක්. මෙතන තියෙන මලක්. මේ තිතක් ගහවන් ගෙඩියක්. මෙතන තියෙන මලක්. මේ ගහෙත් මල් පිපිලා. අපි මේකට හිතමු මිරිස් පැලයක් කියලා. මේනි මිරිස් පැලයක්. මලුත් පිපිලා ගෙඩිත් හැදිලා. මේ පැත්තේ ඉන්න පොල් ගහ. මේ පැත්තේ ඉන්න පොල් ගහ. පොල් ගහෙත් අතු තිබෙනවා. අනේ මලුත් පොල් මල් කියලා වර්ගිකුත් හැදෙනවා. මේ පොල් මලුත් හැදෙනවා. ගෙඩිත් හැදෙනවා. right? ගෙඩිත් හැදෙනවා. හරි. දැන් මට කියන්න අපේ දූලා මිරිස් පැලෙත් සපුෂ්ප ශාක නේද? මල් පිපෙන නිසා නේද? ඔව් සර්. පොල් ගහ සපුෂ්ප ශාක නේද? මල් පිපෙන නිසා. මල් පිපෙන නිසා නේ? නේද? මිරිස් ගහෙත් ගෙඩි හැදිලා පොල් ගහෙත් ගෙඩි හැදිලා දෙන්නම සපුෂ්පයි. දැන් මයික් ඕෆ් කරන්න පුතේ. මයික් ඕෆ් කරන්න කරුණාකරලා මයික් ඕෆ් කරන්න. නැත්නම් මේ දෙන්නේ නැහැ chance එකක්. ඔක්කොටම මොකක් කතා කරන්නේ නැහැ. right. ඔන්න මිරිස් පැලෙත් මල් හැදිලා මෙතන තියෙන පොල් ගහෙත් මල් හැදිලා. මිරිස් පැලෙත් ගෙඩි හැදිලා පොල් ගහෙත් ගෙඩි හැදිලා. දැන් පුතේ දෙන්නම ඒ නිසා සපුෂ්ප ශාක. මෙතෙන්ටම මම හැන්දොතින් ගොයන් ශාකය නැත්තම් වී කරල් තියෙන ගොයන් පැලයක්. මෙන්න වී කරල. වී කරලක් කියනකොට වී කරල එන්නේ ඉස්සෙල්ලා මලුත් පිපෙනවා. නෑ වී මල් මොන වගේ? සුදු පාටට පිපෙනවා පුතේ. නේද? බලන්න ඕනේ ඉතින් ඔයගොල්ලෝ කුඹුරු ආසන්නෙන් යනකොට පීදෙනවයි කියලා කියනවනේ නේද? මල් පීදිලා මල් හැදිලා ඊට පස්සේ කරල එනවා. නිසා එකක් බලමු. මෙයත් මල් පිපෙනවා. හැබැයි ඔව් හොඳට මේ පැත්තේ දැන් මේ පැත්තේ ඉන්නේ වී කියන ශාකයක් මල් පිපෙනවා. ඒක සපුෂ්පයි. හැබැයි මේ දෙකොල්ලගේ වෙනසක් තියෙනවා. මේ වෙනස තමයි මෙන්න මේ මල් පිපෙන මේ මෙතන ඉන්න පොල් ගහ මල් පිපෙන මෙතන ඉන්න මිරිස් පැලයට වඩා වෙනසක් තියෙනවා. වෙනස මොකද්ද? මේකොල්ලෝ අතු බෙදින්නේ. මේකොල්ලයි බැලුවොතින් මෙතන තියෙන මිරිස් පැලේ තියෙන මූල පද්ධතිය නෙවෙයි මේ පොල් ගහේ මූල පද්ධතිය. වෙනසක් තියෙනවා. ඒ නිසා පුතේ සපුෂ්ප ශාකත් මේ වෙනස්කම් මත කාණ්ඩ දෙකකට බෙදෙනවා.
කාණ්ඩ දෙක තමයි ඒක බීජපත්‍රී ශාක හා ද්විබීජපත්‍රී ශාක. ඒක බීජපත්‍රී ශාක හා ද්විබීජපත්‍රී ශාක. එහෙනම් සප්පුෂ්ප ශාක කාණ්ඩ දෙකකට බෙදෙනවා. කාණ්ඩ දෙක මොකද්ද? ඒක බීජපත්‍රී ශාක හා ද්විබීජපත්‍රී ශාක. මිරිස් පැලේ ඉන්නේ ද්විබීජපත්‍රී ශාක ළඟ. පොල් ගහ ඉන්නේ ඒක බීජපත්‍රී ශාක ළඟ. එනම් පොල් ශාකය ඒක බීජපත්‍රී ශාකයක්, මිරිස් පැලේ ද්විබීජපත්‍රී ශාකයක්. හරිද? දැන් මට කියන්න ඕන කාරණේ මේකයි. මේ දෙන්නම සපුෂ්ප ශාකනේ පුතේ. ඉන් වඩා හොඳට සපුෂ්ප ශාකයක කරුණුකාරණා විස්තර කෙරෙන්නේ මෙන්න මේ පැත්තෙන්. මිරිස් පැලේ ළඟින්. ඒ නිසා දර්ශීය සපුෂ්ප ශාකය අපි නම් කරන්නේ මෙන්න මේ පැත්තේ ශාකයක්. ඒ කියන්නේ ඒක බීජපත්‍රී ශාකයක්ද ද්විබීජපත්‍රී ශාකයක්ද? දර්ශීය සපුෂ්ප ශාකය ලෙස නම් කරන්නේ ඒක බීජපත්‍රී ශාකයද ද්විබීජපත්‍රී ශාකයද? ද්විබීජපත්‍රී ශාකයක් පිළිබඳව. ඒ නිසා දර්ශීය සපුෂ්ප ශාකය කියන්නේ සපුෂ්ප ශාකයක තිබිය යුතු සියලු දේ ඇතුළත් කළා අඳින ශාකයක්. ඒ නිසා වඩා හොඳින් සපුෂ්ප ශාක පෙන්වන්නේ ද්විබීජපත්‍රී පැත්තනේ. ඒ නිසා අපි දර්ශීය සපුෂ්ප ශාකය කියලා අඳිමු මිරිස් පැලයක්. ඇඳලා කොටස් ටික ලකුණු කරමු. හරිනේ? ඇයි මේ පැත්තේ කොටස් ටිකක් අඩුයි. පැහැදිලිද? ඒ නිසා මේ පැත්තේ කෙනෙක් තමයි අපි නම් කරන්නේ. හරි. දැන් ඔන්න මට දැන් ඒ දැනුමෙන් කියන්න විනුදියෝ මයික් ඔන් කරන්න. ඔන්න විනුදියා මයික් ඔන් කළා මට කියාවි පුතේ සපුෂ්ප ශාක කාණ්ඩ දෙකයි. මොකද්ද මේ කාණ්ඩ දෙක? ඒක බීජ ශාක ඒක බීජපත්‍රී ශාක අනිත් එක දෙකට කියන්නේ දෙක ද්විබීජපත්‍රී ශාක. මොකද්ද පුතේ මට ටක් ගාලා කියන්න? මට ටක් ගාලා කියන්න. ද්විබීජපත්‍රී ශාක ඒක බීජපත්‍රී ශාක. විනුදියෝ මිරිස් පැලේ කාටද අයිති? ඒක බීජ වලටද ද්විබීජ වලටද? මිරිස් පැලේ ඒක මිරිස් පැලේ මං වහගෙන ඉන්නේ. මිරිස් පැලේ ඒක බීජ ශාක අන්න අමතක කළා. මිරිස් පැලේ ද්විබීජපත්‍රී ශාක. ද්විබීජපත්‍රී ශාක. පොල් ගහ ඒක ඕක මතක තියාගන්න ඕනෙත් නැහැ, නිකම්ම මතක හිටිනවා. මම තව චුට්ටකින් ඒක විස්තර කරනවා. රයිට්. එහෙනම් අපි මෙහෙම කරමු. අඳින්න මිරිස් පැලයක්. ඇඳලා ටක් ගාලා කොටස් ටික ලකුණු කරමු. ටියුට් එකෙත් ඒ වැඩේ කරන්න තියෙනවා. ඒත් මෙතනත් කරමු. අඳින්න පුතේ මිරිස් පැලයක් සටාස් ගාලා. ඔන්න මෙහෙම ඇඳා. හරිනේ? සර් ටියුට් එකේ තියෙන එකේ මුල් හරියට පෙන්නන්නේ. ටියුට් එකේ තියෙන එකේ මුල් ටික අපි අඳිමුකෝ ඉතින් පැහැදිලි කරගෙන මේතන. මෙන්න මේ විදිහට අඳින්න මුල් ටික. මේ පොළව මේ මුල් අඳිනකොට මුලේ උඩ මහත් කරන්න අගට හීන් කරන්න. මෙතනින් පැත්තට ගන්න මුල් මේ විදිහට. මේ පැත්තට යන මුල් වලට කියනවා පාර්ශ්වික මුල්. එහෙනම් මෙතෙන්ට ලකුණු කරමු මුදුන් මුල. මේවා පාර්ශ්වික මුල්. මේ දෙන්නටම කියනවා පුතේ එකතුවට මූල පද්ධතිය. ටග්ගල් ලකුණු කරගමු. දැන් ඔන්න පොළොවෙන් ඉහළට එන්න යන්නේ. පොළොවෙන් ඉහළට එනකොට කන්ද පහළින් මහතයි, උඩට එනකොට චුට්ට හීන් කරන් එන්න. පහළින් මහතයි, උඩට එනකොට හීන් කරන් එන්න. මැද හරියේදී අපි අතු දෙකකට බෙදමු. මෙන්න මෙහිම.
අතු දෙකකට බෙදලා දාමු. ඔය විදියට. හරිනේ. මේ උඩ පොඩි දල්ලක් අඳින්න දල්ලක් ඇඳලා අපි පාත්‍ර ටිකක් ඇඳගෙන පල්ලෙහාට එමු. මෙතනිනුත් පත්‍ර අඳිමු. ඉක්මන් කරමු. ඔන්න මේ හරිය මලක් අපි අඳිමු. right මලකුත් අඳිමු. මේ හරියේ අපි ගෙඩියකුත් අඳිමු. මෙයා කඳ. කඳ. මෙයා පත්‍ර. පුෂ්ප. ඵල. මේ පොළවෙන් ඉහළ තියෙන කොටසට කියනවා පොළවෙන් ඉහළ තියෙන කොටසට කියන ප්‍රරෝහ පද්ධතිය. ප්‍රරෝහ පද්ධතිය. ප්‍රරෝහ පද්ධතිය. හරි සර්. නෑ සර්. හරි සර්, නෑ සර්, ඔව් සර්, බෑ සර්, අනේ මන්දා. සර් පොඩක් යට එනවද? එහාට යන්න. හරි. දැන් ඉතින් ඔය රූපේ අඳින ගමන් අපේ පොඩි ඇත්තෝ ටික කල්පනා කරන්න ඕනේ. මොකක් ගැනද? සපුෂ්ප ශාක පරම්පරාවේ සෑම ශාකයකටම පොදු මොනවද? සපුෂ්ප ශාක පරම්පරාවේ සෑම ශාකයකටම පොදු මොනවද? ඒ කියන්නේ ඒක බීජපත්‍රී ශාක වලටයි ද්විබීජපත්‍රී ශාක වලටයි පොදු මොනවද? මල් පිපීම. පොදු මොනවද? පොදු උපාංග මොනවද? ඔව් මල්. පුෂ්ප හට ගැනීම හා ඵල දැරීම. තියෙනවා. හරියටම හරි. මූල පද්ධතිය. දැන් මං හරි. දැන් කියන්න එපා. හෝ. දැන් මොන්න? මම අහනවා. වැඩේ හරිද? මේ ටික හරිද? හරි සර්. මේ ටික හරිනේ? හරි. වැඩේ හරිනේ? right. අපරාගෙන නම් ගන්නවා. අද මට උදව් වෙන්න ඉක්මන් කරලා සහාය ලබා දෙන්න ඉක්මනින් වැඩ කරලා. මොකද අද 6 ළමයින්ට පුදුම අපහසුතාවයකටපත් වුණා පුතේ. හරි. අපේ දූල පුතාලා සර් අද පරාක් වුණා. ඔව් පුතේ මේ තාක්ෂණික වැඩනේ මේව පුතේ. තාක්ෂණික දෝෂයන් निराකරණය කරගන්න බැරුව ගොඩාක් වෙලා දැඟලුවා පුතේ. කට්ටියකට එන්න පුළුවන්, කට්ටියකට එන්න බෑ. මට හිතා ගන්න බෑ මේ මොකද්ද ප්‍රශ්නේ කියලා. දරුවන් පන්ති අඩක් විතර එන්න බැරුව ප්‍රශ්න කළා. ඒ පාර මොකද කරන්නේ? ඉතින් මට අන්තිමේදී නැවත වරක් සියලු Zoom meet එක කැන්සල් කරලා නැවත පටන් ගත්තා. අයිමත් ප්‍රශ්නයක් නැවත පටන් ගත්තා. ඒ නිසා ගොඩක් බාධා පිට තමයි තිබුණේ. කමන්නේ පුතේ. ඔන්න දැන් වැඩේ කළා. ඔක ලේසි වැඩන්නේ. දැන් ඔන්න ඔය රූපේ අඳින්න කාලේ නම් එච්චර දෙන්න බෑ අපේ දුවේ පුතේ. අවධානය තියාගන්න. හරිනේ. ඔය ඇති ටියුට් එකේ තියෙන රූපය අඳිමුකෝ අපි. ඔය ඇතිනේ. දැන් ඔන්න හැමෝම මේ පැත්තට එන්න. පෑන් පැන්සල් සියලු දෙනාම ඉවත් කරන්න. එන්න මේ පැත්තට. මම අහනවා සපුෂ්ප ශාකයකට මේක පොදු නම් පොදුයි කියන්නේ නෑ නම් නෑ කියන්නේ කල්පනා කරලා. හැබැයි මං අහන කෙනා. right? මුදුන් මුල සපුෂ්ප ශාක සියල්ලටම පොදුද? නෑ.
මුදුන් මුල. පොදුයි. මුදුන් නෑ. ඇයි පොල් ගහේ මුදුන් මුල් නෑ. හරිනේ. පොල් ගහේ මුදුන් මුල් නෑනේ. ආර්ශික මුල් කිව්වම පොදුයිද? ආර්ශික මුල් කිව්වම පොදුයිද? ආර්ශික මුල් පොදුයිද? පොදුයි. හොඳ නැද්ද? පොල් ගහක මුල් වල පාර්ශික මුල් තියනවද? නෑ. නෑ පුතේ. දැන් ඕෆ් කරන්න. පොල් ගහක තියෙන මුල් තන්තු මුල් ලෙස නම් කරන්නේ. කෙඳි වගේ මුල් ලෙස නම් කරන්නේ. මුදුන් මුලෙන් පැන නගින මුල් තමයි පාර්ශික මුල්. එහෙනම් මුදුන් මුලක් නැත්තම් පොල් ගහේ පාර්ශික මුල් තියෙන විදියක් නෑනේ. මයික් ඕෆ් කරන්න, මයික් ඕෆ් කරන්න. මයික් ඕෆ් කරන්න. රයිට්. දැන් මගේ තර්ක ටික තේරුම් ගන්න. මොකද්ද? ඔබ කිව්වා පොල් ගහට මුදුන් මුලක් නෑ කියලා. එක ගයිනේ. පාර්ශික මුල් පැන නගින්නේ කොහෙද? මුදුන් මුලෙන්නේ. එහෙනම් මුදුන් මුලක් පොල් ගහට නැත්තම් පාර්ශික මුල් නෑනේ පුතේ. එහෙනම් සපුෂ්ප ශාක සියල්ලටම මුදුන් මුල් ඇත්තෙත් නෑ, පාර්ශික මුල් ඇත්තෙත් නෑ. හැබැයි මං අහනවා මෙහෙම. මුල් පොදුයිද? මුල් පොදුයිනේ. සපුෂ්ප කියන සියලුම ශාක වලට පුතේ මුල් තියෙනවා. එහෙනම් සපුෂ්ප ශාක වල ප්‍රධාන අංගයක් තමයි මොනවද? මුල්. මුල්. මම අහනවා සියල්ලන්ටම කඳක් තියෙනවද සපුෂ්ප ශාක? පොල් ගහට කඳක් තියෙනවද? මම අහනවා හරි. එහෙනම් සපුෂ්ප ශාක වලට පොදුයි කඳ. මම අහනවා ඊළඟට සපුෂ්ප ශාක සියල්ලටම අතු තියෙනවද? නෑ. පොල් ගහේ අතු තියෙනවද? පොල් අතු නෙවෙයි. අතු. නෑනේ. පොළනේ තියෙන්නේ. නේද? පොල් ගහ මෙහෙම කඳෙන් අතු හදනවද? නෑ. එහෙනම් අතු කියන එක පොදුද? අතු කියන එක පොදුද? නෑ. එහෙනම් අතු පොදු කාරණයක් නෙවෙයි. පුෂ්ප පොදුයි, ඵල පොදුයි, අංකුර තියෙනවද හැමෝටම? අංකුර තියෙනවද හැමෝටම? හිතන්න ප්‍රශ්නයක්. හිතන්න ප්‍රශ්නයක්. දැන් ඔන්න මම ප්‍රශ්නයක් ඇරියා. හරි. දැන් ඔන්න ප්‍රශ්නයක්. දැන් ඔන්න ලියමු. සපුෂ්ප ශාකවලට ඊළඟ ප්‍රශ්නේ. සපුෂ්ප ශාකවලට පොදු උපාංග නම් කරන්න. සපුෂ්ප ශාකවලට පොදු උපාංග නම් කරන්න. මෙන්න මේ කියන කාරණා සියල්ලම සපුෂ්ප ශාකවල තියෙනවා. උපාංග නම් කරන්න. උපාංග කොටස් කිව්වත් කමක් නැහැ පුතේ. සපුෂ්ප ශාකවලට පොදු කොටස් නම් කරන්න කිව්වත් කමක් නැහැ. එක මුල් තිබෙන බව අපි අවබෝධ කරගත්තා. දෙක කඳ. සියලුම සපුෂ්ප ශාකවලට පොදු කොටසක් තමයි කඳ. මොකද්ද සර්? පළවෙනි එක මුල්, දෙවෙනි එක කඳ, තුන්වෙනි එක අතු. තුන්වෙනි එක අතු. බලන්න අතු කියලා ලියපු කට්ටිය. බලන්න අතු කියලා ලියපු කට්ටිය. ලිව්වද? ලිව්වනම් අනගන්න ටොක්කක්. අනගන්න ටොක්කක්. ඉගැන්නුවේ සපුෂ්ප ශාකවලට අතු කියන උපාංගේ පොදු නෑ කියලා. ලිව්වනම් ඇනගන්න තට්ට ගෙඩියට ටොක්කක්. කියන්නේ වරද්දලා. එහෙනම් අතු ලියපු කට්ටිය වහාම කපන්න බලන්න. ඒ කියන්නේ අවධානයෙන් ඉන්නේ නෑ කියලා. right. එහෙනම් මම මෙහෙම කියනවා පුෂ්ප
පොදුයි නම් ලියන්න. සියලුම සපුෂ්ප ශාක වලට පුෂ්ප පොදුයි. ඵල. ඊළඟ එක ඵල. සියලුම දෙනාම තව රූලක් ඉඳ තියලා තියන්න. සර් පළවෙනි එකයි දෙවෙනි එකයි මොකද්ද? පළවෙනි එක පුතේ මුල්, දෙවෙනි එක හතරවෙනි කඳ, තුන්වෙනි එක පත්‍ර, තුන්වෙනි එක පත්‍ර, හතර පුෂ්ප, පහ ඵල. අතු ලියන්න එපා කියලා කිව්වේ වැරදි කට්ටිය ටොක වෙන ගන්නයි කියලා. හරි දැන් මයික් ඕෆ් කරමු. දැන් අපි මයික් ඕෆ් කරමු. සර් පහ මොකද්ද? හැම සපුෂ්ප ශාකයකම පත්‍ර නෑනේ කියලා කෑ ගහනවා. හැම සපුෂ්ප ශාකයකම ඵල තියෙද්ද? ඔව් පුෂ්ප ඵල හට ගන්නවා. ඒ හැකියාව තියෙන පුතේ. දැන් සපුෂ්ප ශාක වල සමහර ඒවා පත්‍ර මට ඒ පැහැත් මොකද පුතේ? සර් හෙන්දිරික්කවල ඉන්දිරික්ක නේද කියන්නේ? ඉන්දිරික්කවල තියෙනවා. මලුත් තියෙන අනේ අර පළත් වේලිලා තියෙනවනේ. කළු පාට. පාට තියෙනවනේ. කළු පාට වහාම කළ යුත්තේ හෙන්දිරික ශාකයක් අධ්‍යයනය කිරීමයි. රයිට්. තව රූලක් ඉඳ තියන්න. සර් ඇක්ටේරියා ශාකයක මොකටද අයත් වෙන්නේ? සපුෂ්ප මල් පිපෙනවා. සුවඳ මල්. සර් අත්තික්ක මල් පිපෙනවා. රයිට්. අපේ දූල පුතාලා දැන් අධ්‍යයනයකේ දෙන්න ඕන සපුෂ්ප ශාක වලට පොදු තව කොටස් තියෙද කියලා. රූලක් අත්හැරි එකයි. ගෙදර ගිහිල්ලා කල්පනා කරලා බලන්න. එන සතිය මං අහනවා. රයිට්. ලියන්න. අත්තික මම වෙන්නේ නෑනේ. අත්තික්ක ශාකේ මල් පිපෙන පුතේ. හතර වසරේද කොහෙද තිබ්බා? ඒකේ තව ලස්සන වැඩක් තියෙනවා ඉතින්. සස්සා පිළිවත් තියුණා අත්තික ගහේ මල් ලිපුණා වගේ කියලා. එතකොට මල් පිපෙන්නේ නෑනේ. අත්තික්ක ශාකයේ පුතේ කහ පාට පොඩි නේද ගිඩි තියෙනව නේද? පුකුරු. ඒකේ පොඩි තව සිද්ධියකුත් තියෙනවා. අත්තික ශාකයට වෙන. පොඩ්ඩක් වැඩිහිටියකින් අහන්න අත්තික ශාකයකට මොකද වෙන්නේ කියලා ගෙඩිවල ඒකේ පොඩි වෙනසක් තියෙනවා. මෙහෙම කැඩුවට පස්සේ යම් සිද්ධියක් වෙනවා. අපි හොයන්න බලන්නේ තොරතුරු. කොහොමද ඒ වැඩේ වෙන්නේ කියලා අත්තික ගෙඩි එහෙම කැඩුවට පස්සේ සමහරට ක්‍රුමීන් පිට වෙනවා. කෝඳුරුව ආන්න හරි කවුද දන්න කෙනෙක් ඉඳලා තියෙනවා. පුළුවන් නම් හොයන්න ඇයි එහෙම වෙන්නේ කියලා. හරි ඔන්න දැන් මට පාඩම ගොඩාක් කල් අදින් යන්න බැරි නිසා ඔන්න හොයන්න දුන්න කෑලි බෑලි. රයිට්. තරුවක් දාන්න. ටගල් ලියන්න මේවා. මෙහෙම ලියමු. ඉහත කොටස් සියලුම සපුෂ්ප ශාක වලට පොදු අංග වේ. ඉහත කොටස් පුතේ ඉක්මන් කරන්න. ඉහත කොටස් සියලුම සපුෂ්ප ශාක වලට පොදු අංග වේ. සියලුම සපුෂ්ප ශාක වලට පොදු අංග වේ. සර් නෑ ප්‍රශ්න දැන් බෑ වෙලාව දෙන්න බෑ. රයිට් මේ පැත්තට එන්න. ලියන්න ඊළඟ ප්‍රශ්නයන් අලුත් ප්‍රශ්නයක්. සපුෂ්ප ශාක කාණ්ඩ දෙකකට බෙදේ. 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 එම කාණ්ඩ නම් කරන්න.
එම කාණ්ඩ නම් කරන්න. ඉතින් මගේ උදව්වක් නැතුව කාණ්ඩ දෙක ලියන්නකෝ එක දෙක දාලා. සපුෂ්ව ශාක කාණ්ඩ දෙකකට බෙදේ එම කාණ්ඩ නම් කරන්න. මගේ උදව්වක් නැතුව කාණ්ඩ දෙක ලියන්නකෝ. මං ඉතින් එකක් පත්‍රද පත්තිද? ඒක බීජ පත්‍රී ශාක. පත්‍රී ශාක. ඒක බීජ පත්‍රී ශාකද සර්? ඔව් අනිත් එක ද්විබීජ පත්‍රී ශාක. කොටස් දෙක ලිව්ව නේද? ඔව් සර් ලිව්වා. හරි very good. දැන් ඔව් පුතේ ඊළඟ ප්‍රශ්නෙට යන්න. පුතාලගේ ප්‍රශ්න ටික අපි පස්සේ විසඳමු. දැන් අපි මේකට ඇවිල්ලා වැඩේට යන්. ලියන්න ඒක බීජ පත්‍රී ශාක හා ද්විබීජ පත්‍රී ශාක. ඒක බීජ පත්‍රී ශාක හා ද්විබීජ පත්‍රී ශාක අතර ඇති වෙනස්කම්. බීජ පක්ෂි ඒක බීජ පත්‍රී ශාක හා ද්විබීජ පත්‍රී ශාක අතර ඇති වෙනස්කම්. වෙනස්කම් වගුවකින් දක්වන්න. right. එහෙනම් පුතේ පොතේ සම්පූර්ණ ඉඩ අරන් වගුවක් ගහන්න ඉක්මනට දරුවෝ ටික. ඉක්මනට පොතේ සම්පූර්ණ ඉඩ ගන්න පුතේ. ඉක්මනට වගුවක් ගහන්න. වගුවක් ගහන්න. ඒ වගුවේ මෙතන ආරම්භයේ ඒක බීජ පත්‍රී ශාකයේ ළඟ පුතේ පොල් ගහක් අඳින්න ඉඩ තියාගන්න. පොල් ගහක් ඇඳ ගන්න ඉඩ තියාගන්න. ඉතින් ලස්සනට ගෙදරදී පොල් ගහක් එහෙම අඳින්න. පොල් ගහක් අඳින්න ඉඩ තියාගන්න. පොල් ගහක් අඳිමු අපි ගෙදරදී. රූප අලවනම වෙනුවට අපේ දූල පුතාලා හැමතිස්සෙම රූප අඳින්න උත්සාහ කරන්න. ඇලවීමෙන් ඔබේ කුසලතා සංවර්ධනය වෙන්නේ නැහැ. ඇඳීමෙන් ඒක භාවනාවක්. අඳිනකොට මම මේ අඳින්නේ පොල් ගහ ඒක බීජ පත්‍රී ශාකේ කන්ද කියලා කල්පනා කරමින් අඳිනකොට ඒ කියන්නේ පාඩම් වෙනවා. හොඳට පාඩම් හිටිනවා. පොල් ගහක් අඳින්න. අනිත් පැත්තේ මිරිස් පැලයක් අඳින්න ඉඩ තියාගන්න. මිරිස් පැලයක් අඳින්න ඉඩ තියාගන්න අපේ දූල පුතාලා. නේද? ඒක මේ වෙලාවේ පුතේ රූප ඇඳන් ඉන්න වෙලාවක් නැති නිසා මිරිස් වැඩේ කරලා තියන්න. හරිනේ? ওই විදිහට වැඩේ කරා. ඉඩ තියාගන්න. දැන් අපි සංසන්දනයකට යම් පහළ ඉඳන්. පහළ ඉඳන් ඉහළට.
ඔන්න මේ පැත්තේ ද්විබීජපත්‍රී ශාක. අපේ දූල පුතල් දැන් රූප දෙක බලන්න. දෙගොල්ලගේ මුල් පරීක්ෂා කරන්න. මුල් පරීක්ෂා කරාම අපිට පේනවා මේ කොල්ලන්ට මුදුන් මුලක් නෑ. තියෙන්නේ මොන මුල්ද? තන්තු මුල්. එහෙනම් ඒක බීජපත්‍රී ශාක වලට තියෙන්නේ මොන මුල්ද පුතේ? අන්තු මුල්. අන්තු මුල් ඇත. එහෙනම් අපි පළවෙනි වෙනස ලියමු මුල් වලින් පටන් ගන්න. පළවෙනි වෙනස රූප දෙක ඇඳලා ඉවරනට පස්සේ මුල් වලින් පටන් ගමු. මේ පැත්තේ ලියමු තන්තු මුල් ඇත. තන්තු මුල්. තන්තු මුල් තියෙනකොට මුදුන් මුල් පිහිටන්න විදියක් නැහැ. එහෙනම් පොල් ගහේ තියෙන මුල් තන්තු මුල්. සිහින් කෙඳි වගේ මුල්. ඉතින් පොල් ගහ වෙනුවට තෘණ ශාකයක් ගල් තනකොළ පැලයක් ගලවලා ගත්තත් හරි. පස් ටික බුරුල් කළ තනකොළ පැලයක් ගලවලා තන්තු මුල් පවතී. මේගොල්ලන්ට මුල් මොන වගේද පුතේ? මුදුන් මුල හා පාර්ශ්වික මුල් පවතී. මුදුන් මුල ඒක වචන මේ පැත්තේ ලියන්න. මුදුන් මුල හා පාර්ශ්වික මුල්. පාර්ශ්වික මුල් බහුවචන පවතී. මුදුන් මුල හා පාර්ශ්වික මුල්. ඔන්න මුල් වල වෙනස දැන් වෙන් කරගමු. එහෙනම් ඒක බීජපත්‍රී ශාකයක ලක්ෂණයක් තමයි තන්තු මුල් පැවතීම. ද්විබීජපත්‍රී ශාකයක ලක්ෂණයක් තමයි මුදුන් මුල හා පාර්ශ්වික මුල පැවතීම. හරිනේ? ඔන්න ලක්ෂණ දෙකක් අපි හඳුනගත්තා. ඒ වගේම මේ දෙන වෙනසක්. මෙයාට ආවේනික ලක්ෂණයක් තියෙනවා, මෙයාට ආවේනික ලක්ෂණයක් තියෙනවා. මුල් වල වෙනසක් තියෙනවා. දැන් අපි කඳ දිහා බලමු. ඉස්සෙල්ල බැලුවේ මුල් දිහා. අපි මුල් දිහා බලලා වෙනස ලිව්වා. දැන් බලන්නේ කඳ දිහා. මම කඳ දිහා බලලා වෙනසක් කියනවා. කඳ දිහා බලලා. හරි. දැන් බලන්න ඒක බීජපත්‍රී ශාකයක් නේ පොල් ගහ. පොල් ගහේ කඳ අතු බෙදෙනවද? අතු බෙදෙනවද? නෑනේ. අතු බෙදෙනද නොබෙදෙන කඳ අද තියෙන්නේ? අතු නොබෙදෙන. කඳේ වෙනස ලියමු දෙවෙනි. එහෙනම් මේ ඒක බීජපත්‍රී ශාක පැත්ත ලියන්න අතු නොබෙදෙන කඳක් පවතී. අතු නොබෙදෙන කඳක් පවතී. අතු නොබෙදෙන කඳක් පවතී. අනිත් පැත්තේ මොන වගේ කඳක්ද අපිට පේන්නේ? අතු බෙදෙන කඳක් පවතී. අතු බෙදෙන කඳක් පවතී. ඉතින් ඔන්න ඕගොල්ලෝ සිංහරාජය යනවා. දෙවන්ත ගහක අතු බෙදිලා තියෙනවා. එතකොට ඔයා ළඟින් එන යාළුවට කියන ද්විබීජපත්‍රී ශාකයක් නේද? ටක් ගාලා කියලා දෙනවා. ඇයි? ලක්ෂණය දැක්ක ගමන් ටක් ගාලා කියන වර්ගේ නේද? ඒ අතර යනකොට ඔන්න යනකොට ටිකක් දුරක් සිංහරාජ යනකොට ඔන්න බුලේ දකින්නවා තන්තු මුල් ගුලියක්. අනික් කෙනා මෙයාට අරලා කියන එකක් බලන්න. ඒක බීජපත්‍රී ශාකයක්. ටක් ගාලා වුදුනා. නේද? එක ලක්ෂණයයි. ඔන්න දෙන්නගේ මුල්වල වෙනසක් තියෙනවා, කඳේ වෙනසක් තියෙනවා. අතු බෙදෙනව නම් ද්විබීජපත්‍රී ශාක, අතු බෙදෙන්නේ නැත්නම් ඒක බීජපත්‍රී ශාක. ඔන්න තුන්වෙනි ලක්ෂණයට යන්නේ. තුන්වෙනි එක මුල් කතා කර, කඳ කතා කර, පත්‍ර. පත්‍රවලට යන්කෝ මේ කර්ණ වෙන් කරගන්නකෝ. පත්‍ර. හොඳයි. පත්‍රවල වෙනස. මේ කොල්ලගේ පත්‍ර ගත්තොතින් පුතේ මේ පත්‍රවල විශේෂත්වයක් තියෙනවා. මම මේ හරිය නෑ මම මේ හරිය අඳින්න. මෙතන අඳින්න. ඒ සඳහා අපි යොදා ගන්නට ඕනේ තෘණ ශාක පත්‍රයක්.
තෘණ ශාක පත්‍රයක් එහෙම ගලවලා ගත්තොත් මේ ශාක පත්‍රේ නාරටි තියෙනව නේද? නාරටි මෙහෙම ඉරි හරියට රේල් පාරක පීලි දෙක වගේ ඉරි සමාන්තරව තියෙනවා. නාරටි ඉරි ගැහුවා වගේ සමාන්තරයි. තේරුණාද කියපුවේ සමාන්තරයි. ඒ නිසා අපි කියනවා පත්‍රය පරීක්ෂා කළාම දැන් පත්‍ර දිහා බලන්නේ. පත්‍රය පරීක්ෂා කළාම මේකොල්ලන්ට තියෙන සමාන්තර නාරටි. මේකොල්ලගේ පත්‍ර බැලුවාම හරි වෙනසක් තියෙනවා. උදාහරණයක් තමයි දි รา පත් වුණු කොස්කොලයක් බැලුවාම. ඔන්න ශේෂ්ත්‍ර පොත හදනකොට මේව ඕන. අන්න නාරටි බෙදිලා. දෙටම බෙදිලා දැලක් නිර්මාණය වෙලා. දැලට කියනවා ජාලය, අන්තර්ජාලය. නේ? දැලට කියන්නේ ජාලය. ඒ නිසා මෙයාට කියනවා ජාලාභ නාරටි. මේකොල්ලන්ට තියෙන සමාන්තර නාරටි විඤ්ඤාසයක් පත්‍රවලට මේකොල්ලන්ට තියෙන මොකද්ද? ජාලාභ නාරටි විඤ්ඤාසයක්. මොනවද මේ විඤ්ඤාස තියෙන්නේ? පත්‍රවලට. එහෙනම් අපි බැලුවේ මොන උපාංගෙද පුතේ? පත්‍ර. පත්‍ර දිහා බැලුවාම සමාන්තර නාරටි විඤ්ඤාසයේ තියෙන ඒක බීජ පත්‍රී ශාකවලට, ජාලාභ නාරටි විඤ්ඤාසයේ තියෙන්නේ ද්විබීජ පත්‍රී ශාකවලට. ඔන්න ඉතින් පුතාලා පොත හදනව නම් මෙන්න පත්‍ර දැනටම එකතු කරගන්න. ඒක බීජ පත්‍රී ශාක තෘණ කුලයේ ශාකයක් අරගෙන තෘණ තනකොළ අරගෙන වේලලා හොඳට පොතේ ප්‍රෙස් කරලා වේලලා තියාගන්න. ඒ පිටුව මේක සමාන්තර නාරටි විඤ්ඤාසය, මේක ජාලාභ නාරටි විඤ්ඤාසය කියලා හදන්න පුළුවන් වෙන්න ඕන. රයිට්. එහෙනම් ඒක පැහැදිලිද? එහෙනම් පාත්‍රයේ වෙනස ලියමු. මේ පැත්තේ ලියන්න. සමාන්තර නාරටි විඤ්ඤාසයක් පත්‍රවලට ඇත. මේ පැත්තේ ලියමු. මම මේක මක ලයින් කරන්න. කියන්නකෝ. මම දන්නවා ඒක ලියාගන්න බැරි වෙයි කියලා. සමාන්තර නාරටි විඤ්ඤාසයක් සහිත පත්‍ර ඇත. විඤ්ඤාසය ලියන්නේ මෙහෙමයි. සමාන්තර නාරටි විඤ්ඤාසයක් සහිත පත්‍ර ඇත. අනිත් පැත්තට ගියාම දුවේ පුතේ අපි ලියන්නේ ඊට විරුද්ධ කරුණ. මේකොලන්ට තියෙන්නේ ජාලාභ නාරටි විඤ්ඤාසයක් සහිත පත්‍ර ඇත. අන්න පත්‍රවල වෙනස. හෙට උදේම නැගිටලා මිදුලට බැහැලා රවුමක් ගහලා ජාලාභ නාට්‍ය විඤ්ඤාස බල යන්න. සමාන්තර නාට්‍ය විඤ්ඤාස බල යන්න. ඔබේ මේ ගෙවත්ත ආසන්නෙම තියෙන ඒක සුට්ටක් එහාට වෙන්නකෝ. හරි. ද්විබීජ පත්‍රී ශාකයි. ඔන්න පත්‍රවල වෙනස බැලුවා. සමාන්තර නාට්‍ය විඤ්ඤාසයක් තියෙනවා ඒක බීජ පත්‍රී ශාකවල. ජාලාභ නාට්‍ය විඤ්ඤාසයක් තියෙනවා ද්විබීජ පත්‍රී ශාකවල. මං ඉතින් අහයි කියලා ප්‍රශ්නිකුත් බලන් ඉන්නව කවුරුවත් ඇහුවේ නෑ. කමක් නෑ. එහෙනම් අපි ඒක මගේ හැරලා ඉස්සරහට යනවා. ඉස්සරහට මේ ප්‍රශ්න දෙක සාකච්ඡා වෙන නිසා. දැන් ඔන්න ඔළුවට දාගන්න සමාන්තර නාට්‍ය විඤ්ඤාස තියෙන්නේ ඒක බීජ පත්‍රී ශාකවල. ජාලාභ නාට්‍ය විඤ්ඤාස තියෙන්නේ ද්විබීජ පත්‍රී ශාකවල. ඔන්න ඊළඟට පුෂ්පවල වෙනස. පුෂ්පවල වෙනස. ඔය පලාට ගන්න විදිය වෙනසක් තියෙන නේද? ඔව්. පුෂ්පවලත් පළවලත් වෙනසක් තියෙනවා. හැම කොටසෙම වෙනසක් තියෙනවා. පුෂ්පවල වෙනස.
මම මෙතන පුෂ්පයක් අඳින්නම්. මේ කොල්ලගේ පුතේ පුෂ්පයක් ඇන්දොතින් හැමතිස්සෙම පුෂ්පේ පෙති 3යි තියෙන්නේ. පුෂ්පේ පෙති 3යි. පෙති 3ක් හෝ 3 ගුණාකාරයක්. බොහෝ වෙලාවට පෙති 3යි. අපි දන්නවා පුෂ්පයක තියෙනවා අපි හතේදී ඉගෙන ගන්න කාරණයක් තියෙනවා පුතේ ඉස්සරහටයි මේක ඉගෙන ගන්න. පුෂ්පයක තියෙන රේණු. රේණු තියෙනවා රේණුත් මේකේ තියෙන 3යි. ඕ 3 ගුණාකාරය. right? එහෙනම් මේ වගේ පෙති 3 හෝ 3 ගුණාකාර තියෙන පුෂ්ප වලට කියනවා ත්‍රිඅංක පුෂ්ප. මොන අංකද? 3 කියන්නේ කීයද? 3යි කියන එක. ත්‍රිඅංක පුෂ්ප. සැලැස්මක් සහිත පුෂ්ප තමයි මේකොල්ලගේ පිහිටන්නේ. ත්‍රිඅංක පුෂ්ප. තේරුම් ගියාද? ත්‍රිඅංක පුෂ්ප පවතින්නේ ඒක බීජපත්‍රි ශාකවල. දැන් අපේ දූල පුතාලා හොඳින් සවන් දුන්නා නම් ත්‍රිඅංක පුෂ්ප කියන එකේ අර්ථය පැහැදිලි. පුෂ්පයේ පෙති කීයද පුතේ? පෙති කීයද? 3යි. ඕ 3 ගුණාකාරය. හරිනේ? බොහෝ වෙලාවට පෙති 3යි. මේ පැත්තේ තියෙන්නේ පුතේ චතුර්අංක පුෂ්ප හෝ පංචාංක පුෂ්ප. චතුර්අංක පුෂ්ප හෝ පංචාංක පුෂ්ප. අපි අවස්ථාව දෙමු උමේෂා. උමේෂා චතුර්අංක කියන්නේ පෙති කීයට දන්නේ නෑ නේද? උමේෂෝ චතුර්අංක කියන්නේ පෙති කීයටද පුතේ? පෙති 6ටනේ. චතුර්අංක පෙති 6නේ. චතුර්ංක පෙති 6නේ. කො උමේෂා? 4යි. 4ද? right. පෙති 8යි. 4ද? පෙති 8යි. පෙති 4යි. මම පොඩ්ඩක් ඉතින් උමේෂි පොඩ්ඩක් ඉතින් වලේ දාන තමයි හැදුවේ. හරි. චතුර් කියන්නේ පුතේ 4ට. චතුර්ංක කියන්නේ පෙති 4ක් තිබුණොත්. හරිනේ? තේරුම් ගත්තනේ? උමේෂියෝ චතුර්ංක කියන්නේ පෙති 4යි. චතුරස්‍ර ඒකට මුළු 4යිනේ. ඒ කියන්නේ 4යි. ඔව්. චතුරස්‍ර කියනකොට ගණිත පාඩමක් තියෙනවනේ. එතකොට පුතේ චතුර්ංක පුෂ්ප හරි පංචාංක පුෂ්ප හරි තමයි මේකේ තියෙන්නේ ද්විබීජ පත්‍රය. පංච කියන්නේ කීයද? ඉස්කෝලේ කියන එතකොට මලේ පෙති කීයක් තියෙනවනේ? 5ක් තියෙනවා. එහෙනම් මේ කොල්ලගේ මල් ගත්තොත් පෙති එක්ක තියෙන්නේ 4යි නැත්තම් 5යි නැත්තම් ඒකොල්ලගේ ගුණාකාර. එහෙමනම් ඒකොල්ලට කියනවා චතුර්ංක පුෂ්ප පංචාංක පුෂ්ප. එහෙනම් වෙනස ලියමුනේ. මේ පැත්තේ ලියමු චතුර්ංක පුෂ්ප පවති. මේ පැත්තේ කියන්නේ ඒක බීජපත්‍රි පැත්තේ චතුර්ංක පුෂ්ප. චතුර්ංක පුෂ්පද තියෙන්නේ. ඔව් එක කෙල්ලයි අවධානයෙන් ඉන්නේ. එක කෙල්ලයි අවධානයෙන් ඉන්නේ. අන්න හරි. මොන අංකද? ත්‍රිඅංක පුෂ්ප පවති. ත්‍රිඅංක පුෂ්ප පවති. very good way. අනික කට්ටිය සද්ද නැතුව කියනකොට ලියන්න පටන් අරන්. මේ පැත්තේ දැන් මට කියා දෙන්න. චතුර්ංක හෝ පංචාංක පුෂ්ප පවති. හරි. චතුර්ංක හෝ පංචාංක පුෂ්ප පවති. චතුර්ංක හෝ පංචාංක පුෂ්ප පවති. ඔව්. මේ බීජවල
බීජ වල හැටියට ගන්න පුළුවන් නේද වෙනස බලන්න. තව ආවේ නැහැ. කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. චතුර් අංක හෝ පංචාංක පුෂ්ප පවතී. අනේ දුවේ පුතේ මෙන්න මෙතන ත්‍රී අංක පුෂ්ප යටින් වරහනක් දාන්න. ත්‍රී අංක පුෂ්ප යටින් වරහනක් දාන්න. ඒ කියන්නේ ඒක බීජපත්‍රී පැත්තේනේ පුතේ. ත්‍රී අංක පුෂ්ප යටින් ටක් ගාලා වරහනක් දාන්න. යටින් ලියමු මෙම පුෂ්පයේ පෙති තුනක් හෝ තුනේ ගුණාකාර ලෙස පවතී. පුෂ්පයේ පෙති තුනක් හෝ ඒක බීජපත්‍රී පැත්තේ ත්‍රී අංක ළඟින් ලියන්නේ වරහන් දාලා ත්‍රී අංක ළඟින් වරහන් දාලා යන පුෂ්පයේ තුනක් හෝ තුනේ ගුණාකාර ලෙස පවතී. තුනේ ගුණාකාර ලෙස පවතී. අනිත් පැත්තට යන්න චතුරාංක පංචාංක පැත්ත වර්ණ වහන්න. අනිත් පැත්තට යන්න ඉක්මන් කර අනිත් පැත්තට යන්න. පුෂ්පයේ පෙති හතරක් හෝ පහක් හෝ. පුෂ්පයේ පෙති හතරක් හෝ පහක් හෝ. පුෂ්පයේ පෙති හතරක් හෝ පහක් හෝ ඒවායේ ගුණාකාර හෝ පවතී. සර් පංචාංකද? පංචාංක පුෂ්පයේ පෙති හතරක් හෝ පහක් හෝ ඒවායේ ගුණාකාර හෝ පවතී. හරිද? හරිනේ? හරි. දැන් ඔන්න වෙන් කරගන්න ඒ තීරුව. දැන් මුලෙන් කඳට ගියා, කඳෙන් පත්‍රවලට ආව, පත්‍රයෙන් පුෂ්පවලට ආව. දැන් කොහාටද අපි යන්න වෙන්නේ? පළවලට. එහෙනම් පළවල වෙනසටත් යනවා. එහෙනම් මම මේ ටික මකලා දානවා. හොඳයි. අපේ දූල පුතාලා මේ පැත්තට එන්න ඕන. මම ඉතින් අහනවා ඔබෙන් මුං ඇට කාලා තියෙනවද? ඔව් සර්. මං හිතන්නේ මෙතන මුං ඇට නොකාපු කවුරුත් ඉන්නවා කියලා. කාලා ඇතිනේ. මුං ඇට කෑවත් බෝංචි කෑවත් අපි මේ බෝංචි කනකොට පුතේ මේවයි බීජ හැපෙනවා. right? ඕනම ඵලයක් ඇතුලේ බීජ තිබෙනවා. දැන් ඉතින් කල්පනා කරයි ඵලය මොකද්ද බීජ මොකද්ද? දැන් බෝංචි කරලා තමයි පුතේ ඵලය. ඒක ඇතුලේ බෝංචි යට තමයි බීජේ. right? එහෙමනේ? නේද? කල්පනා කරන්න ඵලය ඇතුලේ බීජ තියෙනවා. එතකොට මේ ඵලයක් ඇතුලේ බීජ තියෙනවා. right? මේ ඒක බීජපත්‍රී ශාකවල ඵල හැදුනාම ඒ ඵලය ඇතුලේ තියෙන බීජවල වෙනසක් තියෙනවා. මොකද්ද මේ වෙනස? වෙනස අපි පුතේ මුං යට පැල කිරීමේදී ඔයගොල්ලන්ට කියලා දෙනවා. බෝංචි පැල කිරීමේදී කියලා දෙනවා. දැන් බෝංචි ඇටයක් පැල කළොතින් බෝංචි ඇටයක් මෙහෙම පැල කළොතින් මේ බෝංචි ඇටේ මෙන්න මේ පැත්තේ කළු පාට කෑල්ලක් තියෙනවනේ පුතේ. කළු පාට කෑල්ලේ මුල් වෙනවා. ඇවිල්ලා ටික දවසක් ගියාම මෙන්න මෙහෙම ශාකේ හැදෙනවා. හැදෙනකොට අලුතෙන් පත්‍රත් ඇවිල්ලා මෙන්න මෙහෙම අර බෝංචි බීජයේ පියලි කෑලි දෙකක් දෙපැත්තට පැල්ලොම තියෙනවා. හරියට සමාල්ලේ අත්තට විහාද ගත්තා වගේ නේද? දැකලා තියෙනවද? බෝංචි බීජයේ පුතේ දෙකට පැලිලා. නේද? ඕක අම්මලා දන්නවා අවුරුද්දට මුං යට බදිනකොට.
අවුරුද්දට මුං ගුලි හදන්න අරව හදන්න මෙව හදන්න මුං ඇට බදිනවනේ. බදිනකොට මුං ඇටේ බැදිලා යනකොට පුතේ ඔන්න පොලේ පළු කැඩලා යනවා. මොකද වෙන්නේ? මුං ඇටේ මුං බීජේ පුතේ පළු දෙකට කැඩෙනවා. එහෙනම් බීජයේ ඇතුලේ පියලි කීයක් තියෙනවද? දෙකක්. රටකජු කනකොට ඒක දැකලා තියෙනවද? ඔව් සර්. කඩලා කනකොට දැකලා තියෙනවද? ඔව් සිංගල දෙකට කැඩනෝනේ. එහෙනම් බීජයේ පියලි කීයක් තියෙයි? බීජයේ පියලි කීයක් තියෙයි? දෙකක්. සර්. බීජයේ පියලි දෙකක් තියෙනවා. හොඳයි. සර් ඒව රනිල කුලේ ශාකනේ. රන්ල කුලේ අයිති ශාකත් මේ වර්ගෙට අයිති පුතේ. මම දැන් උදාහරණ බොහොමයක් දුන්නේ නැත්නම් රන්ල කුලේ ශාක තමයි. හරි මේ වර්ගෙට අයිති. ද්විබීජපත්‍රී ශාකවල හැම ද්විබීජපත්‍රී ශාකයකම බීජයක් ගත්තාම බීජය ඇතුලේ පියලි දෙකක් තියෙනවා. අඹ ඇටේ ඇතුලෙත් එහෙමයි. අඹ ද්විබීජපත්‍රී ශාකයක් අඹ ඇටේ ඇතුලේ දෙකක් තියෙනවා. right? ඒ නිසා බීජයේ පත්‍ර පියලි කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොන දැන් මම මේ පැත්තට යනවා. දෙකක්. මේ පැත්තට යනවා. ඔන්න දැන් නිශ්ශබ්ද වෙන්න ඕන. අපි එහෙම පාරේ එහෙම යනකොට මම නම් එහෙම පාරේ අයිනේ යනකොට පාරේ අයිනේ තැන් වල පුතේ බඩිරිකු කරල් ඔන්න කට්ටිය තම්බන. බඩිරිකු කරල් තම්බනකොට අපි ඒව කනවා. ඊ අතර ඉතින් අපි හැමදාම බත් කනෝනේ. පුතේ ඔය බත් වලට ගන්නේ හාල්නේ. ඔය හාල්ලට එහෙම ගත්තාම මේම හාල්ලට තද කරාම ටික් ගාලා පීල් දෙකට කැඩනව නේද පුතේ? නෑ සර්. හාල්ලට විතර හාල්ලට තියනව නේද? හාල්ලට මෙහිම තද කරලා ටික් ගාලා පීල් දෙකට ගැලවෙනව නේද? නැද්ද? නැද්ද? හාල්ලට කියන වීයට වෙන්නේ නැති. අර V8 තමයි V8 පොත්ත ගලලා මම හාල් ගත්තට පස්සේ ඒක ටික් ගාලා පීල් දෙකට ගැලවෙනව නේද? ඔයාලා ගෙදර නම් හාල් එහෙම වෙන්නේ. ඕකුල්ලා ගෙදර එහෙම වෙන්නේ නැද්ද? වෙන්නේ එතකොට හරි. දැන් මට අවශ්‍ය උත්තරය ආවා. හාල් වගේ ඒවා මෙහිම තද කරනකොට පීලි දෙකට ගැලවෙන්නේ නැහැ. එතකොට නම් එකක් තියෙනවද නැද්ද ඒගොල්ලන්ට? හාල් වගේ ශාක වලට ඒ ඇට වලට පීලි දෙකක් තියෙනවද නැද්ද? නෑ. අර බඩේරු කරල් කන්න ගියාම ඇට හපනකොට ටික් ගාලා පීලි දෙකට ගැලවෙනවද? ගැලවෙන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලන් තියෙන පියලි එකක්ද බීජේ පියලි දෙකක්ද? එකක්. පියලි එකයි. පියලි එකයි. තේරුණානේ? පියලි එකක් තියෙනවා පුතේ ඒක බීජපත්‍රී ශාකයක්. බීජයේ ඇතුලේ පත්‍ර පියලි එකක් නම් තියෙන්නේ ඒකොල්ලෝ ඒක බීජපත්‍රී ශාකයක්. හරි නේද? එහෙනම් බීජයක පත්‍ර පියලි දෙකක් තියෙන කට්ටිය ද්විබීජපත්‍රී ශාක, බීජයේ ඇතුලේ පත්‍ර පියලි එකක් තියෙන කට්ටිය ඒක බීජපත්‍රී ශාක. එහෙනම් ලියමු වෙනස. ඔන්න ඒක බීජපත්‍රී පැත්තේ ලියන්න. එමෙ ලියන්න. බීජයේ ඒක බීජපත්‍රී පැත්තේ බීජයේ පත්‍ර පියලි එකක් ඇත. බීජයේ මයික් ඔෆ් කරන්න. බීජයේ පත්‍ර පියලි එකක් ඇත. 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 අනිත් පැත්තට යමු අපි ටක් ගාලා. හැකි ඉක්මනටම. ඒ පැත්තේ මෙහෙම ලියමු. බීජයේ පත්‍ර පියලි 3ක් ඇත. 3ක් නෙමෙයි සර් දෙකක්. අනේ ඉතින් අනිත් කට්ටිය අහන් ඉන්නේ නෑ වගේනේ පුතේ. බීජයේ පත්‍ර පියලි 3ක් ඇත කියලා මං කොයි වෙලාවක කිව්වද? නැහැනේ. අවධානයෙන් ඉන්න. බීජයේ පත්‍ර පියලි කීයක් තියෙන්නේ? දෙකක් ඇත.
මේ පැත්තේ ලියන්නේ බීජයේ පත්‍ර පීලි දෙකක් ඇත. දෙකක් ඇත. දැන් වගුව වහමු. වගුව වහමු. වගුව වහමු. මම දැන් එක්කෙනෙක්ගෙනගේ අවස්ථාව දෙනවා. අවස්ථාව දෙන කෙනා මට කියන්නේ ඒක බීජ පත්‍රිද ද්විබීජ පත්‍රිද කියලා. වගුව වහමු. පටන් ගන්නවා. පටන් ගන්නවා. විනුදී. විනුදියෝ තන්තු මුල් තියෙනව නම් තන්තු මුල් තියෙනව නම් මොන වර්ගෙද? තන්තු මුල් තියෙනව නම් මොන වර්ගෙද? ඒක බීජපත්‍රී ශාක. ඒක බීජපත්‍රී ශාක. අනුකියෝ අනුකියෝ කඳ අතු බෙදෙන්නේ නැත්නම් කඳ ඒක බීජපත්‍රී ශාක. ඒක බීජපත්‍රී ශාක. ඊට පස්සේ බිනුරි බිනුරියෝ බිනුරියෝ පුෂ්පයේ පෙති තුනක් තියෙනව නම් බිනුරියෝ පුෂ්පයේ පෙති තුනක් තියෙනව නම් ඒක බීජපත්‍රී ශාක. ඒක බීජපත්‍රී ශාක. ඊට පස්සේ සර්කස් ලැබු ගහ එක බීජපත්‍රීද? හොඳ ප්‍රශ්නය. කස් ලැබු ශාක. නෑ අතු බෙදෙනවා. නරෙන් උත්තරත් ලැබෙනවා. සමහරක් ඒවා නෑනේ. මම මෙහෙම වැඩක් කරන්න. අපි ගස් ලැබු ශාකයක පැලයක් හොයාගමු. පැලයක්. තාත්තේ ඉතින් ගෙදර තියෙන හොඳට ගෙඩි හැදෙන ගහ ගලවන්න දෙන එකක් නෑනේ. නේද? තාත්තකින් නේද? ගුටි වරුසාවක් ඇදීවි. ඒ නිසා අපි මෙහෙම කරමුකෝ මේ වැඩේට. ගෙදර තියෙන ගස් ලැබු පැලයක් හොයාගමු. අම්ම ඉතින් පොඩ්ඩක් දොස් කියාවි. පොඩි පැලයක්. හිමින් ගලවමු. වතුර ටිකක් දාලා ගලවන්න. ගලවලා උස්සලට ගන්න. බලන්න තන්තු මුල්ද මුදුන් මුල්ද තන්තු මුල්ද මුදුන් මුල්ද තන්තු මුල්ද මුදුන් මුල්ද කියලා බැලුවාම උත්තරේ ලැබෙනවා. එහෙනම් අපි මේ පැට්‍රිකල් එක ගෙදරදි කරමු. නෑ. ඒ ප්‍රශ්නේ එන්නේ යම් කිසි හේතුවක් නිසානේ. අපි ඒකට උත්තරේ දෙන්න ඕන තාර්කිකවමයි. එහෙනම් දුවේ අපි ගස් ලැබු පැලයක් හොයාගෙන හිමින් ගලවලා තන්තු මුල්ද මුදුන් මුල්ද කියලා හොයමු. මම නම් දන්නේ. මම දැකලත් නෑ. මම ගස් ලැබු දැකලා නෑ. අපේ රටේ ගස් ලැබු නෑ. ඕගොල්ලෝ රටේ තියෙනවද දන්නේ නෑ. ඒ නිසා මම දන්නේ නෑ. ගැන හොයලා බලන්න. හොයලා ඉන්නේ මොන රටේද? ඉන්නේ මොන රටේද? හරි. උත්තරේ මට කියන්න. රයිට් ඊළඟ වශයෙන් මං අහන්නේ කවුද? මොකිත පුතේ ජාලාභ නාට්‍ය විඤ්ඤාසය තියෙනවා නම් කවුද? ජාලාභ ද්විබීජපත්‍රී ශාක. ඊට පස්සේ උමේෂා මට කියන්න කඳ අතු බෙදෙනව නම් කවුද? අතු බෙදෙනවා නම් ද්විබීජපත්‍රී ශාක. ඊට පස්සේ මට කියන්න පූජනීයෝ මලක පෙති 5ක් තියෙනව නම් ද්විබීජ ශාක. ද්විබීජපත්‍රී ශාක. ඊට පස්සේ කෙරේතක මට කියන්න පුතේ සමාන්තර නාට්‍ය විඤ්ඤාසය තියෙනව නම් සමාන්තර නාට්‍ය විඤ්ඤාසය තිබෙයි නම් ඒක බීජපත්‍රී ශාක. ඒක බීජපත්‍රී ශාක. හොඳයි දැන් පැහැදිලිනේ. එහෙනම් මෙන්න මේ නම ලැබෙන්නේ මේ කියන ලක්ෂණ තියෙන කට්ටියට. එහෙනම් ඒක බීජපත්‍රී ශාක කියන්නේ නමක්ද ලක්ෂණයක්ද කියලා කියන්නකෝ අපිට අවසානයේ. ඒක බීජපත්‍රී ශාක කියන්නේ නමක්ද ලක්ෂණයක්ද? ලක්ෂණයක්.
ලක්ෂණ පොඩ්ඩක් එකතු මේ ඒක බීජපත්‍රී ශාක කිව්වේ පොදු නමක්ද ලක්ෂණයක්ද? නමක්. සපුෂ්ප ශාක වගේම මෙන්න මේ කියපු ලක්ෂණ තියෙන කට්ටියට දුන්නු පොදු නම. ද්විබීජපත්‍රී ශාක කියන්නේ පුතේ පොදු නමක්. මේ පොදු නම තියෙන කට්ටියට ලක්ෂණ ගොඩාක් තිබුණා. ඒ නිසා ද්විබීජපත්‍රී ශාක කියන්නේ ශාක කාණ්ඩයකට දීපු පොදු නමක්. ඒ අවබෝධ කරන්න ඒකේ කට්ටියට ලක්ෂණ ගොඩක් තියෙනවා. හරි. දැන් අපි ඒක සාකච්ඡා කළේ. right. ඔය ටික නැවත නැවත බලන්න. ටියුට් එකේ තව කරුණු දීලා තියෙනවා. ටියුට් එකත් අධ්‍යයනය කරන්න. ටියුට් එකේ තව කරුණු කාරණා තියෙනවා. right. මට ටියුට් එක පෙරලන්න වෙලාවක් අද ලැබුණේ නෑ. ඉතින් මේ වෙලාවේ හැටියට ටියුට් එක නැතුව දුවන්නේ. එහෙනම් අපි මාර්තුකාව තඩිපොල් මාර්තුකාවක් ලස්සට ලියමු. මෙහෙම ලියන්න. මුල් වල විවිධත්වය. ප්‍රධාන මාර්තුකාව මුල් වල විවිධත්වය. මොකක්ද? ප්‍රධාන මාර්තුකාව මුල් වල විවිධත්වය. ලස්සනට ලියමු මාර්තුකාව. මුල් වල විවිධත්වය. අපේ දූලා අපේ පුතාලා ලස්සනට වැඩේ ලියමු මුල් වල විවිධත්වය. මම හැකියක්මට මේ පැත්තට ගන්නවා දැන් කට්ටිය. ඔන්න ඉතින් ශාකයක මුල් කියන්නේ මොනවද කියලා දැන් අපේ කට්ටිය හඳුනගෙන ඉන්නේ. නේද? අපේ කට්ටිය හඳුනගෙන ඉන්නේ. කෙෂාන් පුතේ ශාකයක මුල් සාමාන්‍යයෙන් පොළොව දෙසට වර්ධනය වෙන්නේ නේ. අපි ඒක ඉගෙන ගත්ත දෙයක්නේ. පොළොව දෙසට වර්ධනය වෙන ඒවා. ඔව්. හැබැයි ලෝකේ වටේ රවුමක් ගියොත් අනේ සමහර මුල් පොළොව දෙසට වැඩෙන්නේ නැහැ. සමහර මුල් අමුතු තාලෙව්ව තියෙනවා. ඒ නිසා අපි හිතන් ඉන්න මුල් නෙවෙයි සමහර ශාක වලට ඇත්තටම තියෙන්නේ. ඒ නිසා මුල් ගැන ඉගෙන ගන්න ගියාම අපි මුල් වල කාර්ය ඉස්සෙල්ලාම ඉගෙනගෙන ඊට පස්සේ තමයි ඊළඟ ටික කතා කරන්න වෙන්නේ. ඔන්න දැන් මම පොඩි වැඩක් කරන්න යනවා. ඔන්න right. මේ තියෙන්නේ යෝගට් කෝප්පයක්. තඩියට ඇඳට බේසමක් වගේ. මේ යෝගට් කෝප්පේ මගේ කැමරාව පොඩ්ඩක් අද සෙටින් නවුල්. පොඩ්ඩක් ඇද වෙලා. ඒ නිසා මම ඒක බලලා ඒකට ගැළපෙන විදියට තමයි මේ රූපය අඳින්න වෙන්නේ. හරියන්නේ. එතකොට කමන්නේ. මම කෙලින් ඉර ගැහුවොත් ඕකේ පේන්නේ ඇදේට පුතේ පොඩ්ඩක්. කොහොමද ඉර? එහෙම නැද්ද? මම පොඩ්ඩක් යන්තම් අන්න ඒක. හොඳට පේනවනේ. මගේ කැමරාව පොඩ්ඩක් හැරලා තියෙන්නේ. මං කෙලින් ඉරක් ගැහුවම ඕගොල්ලන්ට පේනවා ඇති ඉර ඇද වෙලා වගේ. ඒ නිසා මං ඒක හිතින් නිවැරදි කරමින් හැමතිස්සෙම අදින්නේ. right? ඔන්න මගේ යෝගට් කෝප්. මම ඉතින් මේක ඇඳා මොනවා වගේද බේසමක් වගේ. දැන් ඉතින් මයික් එක ඕෆ් කරන්නකෝ. මේ යෝගට් කෝප්පේ මම පුරවනවා හොඳට පොහොර වුණු පස් සාම්පලයක්. අන්න යෝගට් කෝප්පේ පස් ටික. මේ පස් ටිකට මං වතුර ටිකකුත් දාලා තියන්නේ. ඒ කියන්නේ දැන් මම දාලා තියෙන තෙත පස්. හරිනේ? මම කරන වැඩේ බෝංචි බීජ ටිකක් මෙන්න මේ විදිහට තියෙනවා. එකක් මේ අතට. අනිත් එක මේ අතට. අනිත් එක මේ අතට. මටත් ඉතින් පොඩි පිස්සු වැඩ කරන්න හිතෙනවා. බෝංචි බීජ ටිකක් මං පැති තුනකට තියනවා. තියලා මේ කොල්ලෝ මේ බෝංචි බීජ තෙත් කළ තියන්නේ වතුර දාලා තියන්නේ. එතකොට මේ බෝංචි බීජ දැන් පැලවීම ආරම්භ කරනවා. පැලවීම ආරම්භ කරන්නේ මෙහෙමයි.
මේ බෝංචි බීජයේ අනාගත පැලය තමයි මේ පැත්තේ ඉන්නේ. මේ අනාගත පැලය. මේ බෝංචි බීජයේ අනාගත පැලය දැනට ඉන්නේ පුතේ හරි චූටි කලලයක් ලෙස. ඔකට කියන්නේ චුට්ටිම චුට්ටි පැලේ. මේ කළු පාට ඩොට් එක තමයි පැලේ. එයා දැන් ජීවි හැබැයි තාම කිසිම අංගයක් හදලා නැහැ. මුලුත් හදලා නැහැ, කඳක් හදලා නැහැ, මොකක්වත් නැහැ. දැන් මෙයා කවදා හරි මොනව කරන්නද බලාපොරොත්තු වෙමින් ඉන්නේ? ඇත්තටම මේ පැලය නේද? මුල් හදලා, කඳ හදලා, පත්‍ර හදලා, ඡාකයක් බවට පත් වෙන්න තමයි මේ පෙරුම් පුරාගෙන ඉන්නේ. ඒ කියන්නේ වර්ධනය වෙන්න බලන් ඉන්නේ. දැන් මම මේ පැත්තේ පොඩ්ඩක් උඩින් බෝංචි බීජය අඳින්නම්කෝ. මේ බෝංචි බීජයේ මෙන්න මෙයානේ මං කිව්වේ සැබෑ පැලය. මෙයා වර්ධනය වෙන්න ඕනේ මේ විදියට. උඩට පත්‍ර දාලා ඔහොම වෙන්න ඕනේ, මුලුත් හදන්න ඕනේ පුතේ. ඒක සිදු කරන්න වර්ධනයක් නේ පෙන්වන්න ඕන. මං උඩට ඇඳන පේන්නේ. මේ පැත්තෙන් අදින්න. ඔන්න මෙහෙම කවදා හරි පැලයක් හදන්නයි මෙයා බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් මෙහෙම හැදෙන්න මුලුත් හැදෙන්න ඕන ඔහොම. දැන් මේ බෝංචි බීජය වර්ධනය කරනකොට පැලයක්, අලුත් පැලයක් හදනකොට ඒ සඳහා පුතේ ආහාර අවශ්‍ය වෙනවා. වර්ධනය කරන්න බෑ ශක්තිය නැතුව. මොනවද? ශක්තිය නැතුව. ශක්තිය අපි ලබා ගන්නේ ආහාර වලින්. එහෙනම් වැඩෙන්න අවශ්‍ය ශක්තිය ආහාර වලින් සපයන නිසා මෙන්න මේ බීජ පත්‍රය තමයි ආහාර ගබඩා කරගන්නේ. මෙයාට කියන්නේ බීජ පත්‍රය. මේ බීජ පත්‍රය කියන්නේ ආහාර පිටියක්. බීජ පත්‍රය. මේ මොකද්ද? බීජ පත්‍රය. මේක ශක්තිය. මේක ආහාර. මම අහනවා ඔයගොල්ලෝ තේරුම් ගත්තද? ශාකයක් වර්ධනය වෙන්න නම් ශක්තිය උණ කරනවා. මේ ශක්තිය උපයාසපයා ගන්නේ ආහාර වලින්. දැන් මේ ආරම්භයේ මේ චූටි පැලයට මෙතන ඉන්නනේ මේ කලලය කියලා පැලයක්, චුට්ටම් පැලයක්. එයාට ආහාර නිපදවන්න බෑනේ පුතේ. ඇයි ඒ? එයාට තාම පත්‍ර හදලා නෑනේ. තාම පැලයක් නෑනේ. දුල පුතාට තේරුණාද මං කිව්වේ? මේ බෝංචි බීජයේ මෙන්න මේ තියෙන පැලයට තාම මුලුත් නෑ, පත්‍රත් නෑ. ඒ කියන්නේ එයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න ක්‍රමයක් ඇත්තේ නෑ. හැබැයි එයාට වර්ධනය වෙන්න වෙනවා. වර්ධනය වෙන්න නම් ශක්තිය ඕන. ශක්තිය ලැබෙන්නේ ආහාරයෙන්. ඒ නිසා මොකද්ද කළේ? මුල් ටික හදලා පත්‍ර ටික හදන්න අවශ්‍ය වැඩේ කරගන්න ඕන ආහාර ටික මෙන්න මෙතන තැම්පත් කරලා තියෙනවා. මොකද්ද පුතේ? බීජ පත්‍රය තැම්පත් කරලා තියෙනවා. දැන් මම කියන්න ඕන දේ හොඳට පැහැදිලි කරගන්න. ඉක්මන් කරමු. දැන් මේ බීජ පත්‍රයේ තියෙන ආහාර ටික මෙයා භාවිතා කළා මුල් හදනවා. කඳකුත් හදනවා. දැන් මෙතන ඉන්න කට්ටිය ඔන්න මේ බීජ පත්‍රයේ තියෙන ආහාර ටික භාවිතා කළ මුල් හදනවා. මෙයා මුලක් මෙහෙම හදනවා. කඳත් මෙහෙම හදනවා. මෙයා මුල මෙහෙම හදනවා. කඳ මෙහෙම හදනවා. ඔව්. දැන් මේ පැත්තේ පුතේ මට මේ ටික ඉවර ගන්න ඕන. මෙයා මුල මෙහෙම හදනවා. මට සිග්නල් නැති වුණා සර්. දැන් මොනවද කිව්වේ නෑ මුකුත්ම කිව්වේ නෑ. මේ පැත්තට එන්න. හරි. මේ පැත්තේ. ඔන්න දැන් මුල හදනවා. මෙයා මුල් හදනවා. මෙයා කඳත් හදනවා. දැන් මෙන්න මේ බෝංචි බීජය මේ අතට හැරේවි. කඳත් හදනවා. දැන් මේ මුල් පසට ගිහිල්ලා. මම අහනවා A B C. මුල්ලක ප්‍රධාන කාර්ය කරන්නේ Aද Bද Cද? C. Aද Bද Cද? Aද Bද Cද? C නේ. හොඳයි. මමත් පිළිගන්නවා. මුලේ වැඩේ දැනට කරන්නේ C.
මේ දෙන්න මුල් හදලා තියුණට කාර්ය කරන්නේ නැහැ. එහෙනම් මම අහනවා බෝසෙත් පුත්‍ර රත්නයා මයික් එක ඔන් කරමු. ඕ බෝසෙත් අන්තර්ධාන උනාද? බෝසෙත් පුතේ ඔයා පිළිගන්නේ ඒද බීද සීද මුලේ කාර්යභාරය දැන් කරනවා කියලා? සමම සී පිළිගන්න. සී පිළිගන්නේ. මට හරියට පැටලි ඉවරයි. සී පිළිගන්න. මම අහනවා අපේ කවුද තරුලියෝ මේ පැත්තට කරුණා කළා සැපත් වෙන්න. තරුලියෝ මයික් ඔන් කළාද? හරි. මොකද්ද තරුලියෝ මෙන්න මේ මුල කරන රාජකාරිය දැන්? අනික් කට්ටිය කරන්නේ මෙයා කරනවලු. මොකද්ද කරන්නේ? මගේ උත්තරේ B. මගේ උත්තරේ B. යාගේ උත්තරේ B. එහෙනම් තරුලි විශ්වාස කරන්නේ B තමයි හරි කියලා. අපි තව කෙනෙකුට අවස්ථාවක් දෙමුකෝ. අරුත් හිටිය වගේ මම දැක්කා. කවුද? දීපිකා දූගේ උත්තරේ මට කියන්න. මෙයා තමයි දැන් කාර්ය කරන්නේ. මෙයාගේ කාර්යය මොකද්ද? සර් මගේ උත්තරේ C. ඔන්න පුතේ C. ප්‍රධාන උත්තරේ නෙමෙයි කාර්ය කරන තව චුට්ටකින් අතර කරනවා. C පුතේ කාර්ය කරන මොකද්ද? මුලක් ආවනම් පළවෙනියෙන්ම කරන්න ඕන පසට හොඳින් සම්බන්ධ වීම. මොකද්ද? පසට හොඳින් සම්බන්ධ වීම. හරි. දැන් බලන්න මේ බීජ තියෙන උඩ අතරනේ. උඩ අතර තියෙන බීජේ මුල් උඩට ගියොත් පසට සම්බන්ධ වෙන්න බෑනේ පුතේ. ඒ නිසා මොකද කරන්නේ? උඩ අතට ගිහිපු මුල් තව ටික මොහොතකින් හැරෙනවා කාටද? යට පැත්තට. තේරුම් ගියාද? ඇයි මුල් යටට හැරෙන්නේ කියලා? බීජ මොන අතට තිබුණත් මුල් ටික යටට හැරෙනවා. යටට හැරෙන්නේ ඇයි? යටට හැරුන්නේ නැත්නම් පසට හොඳින් සම්බන්ධ වෙන්න බෑ. මේ දෙන්නම තාම බීජයේ මුල් පසට සම්බන්ධ වෙන්නේ නැහැ නම් ප්‍රධාන කාර්ය කළ නැහැ. මෙයා කරනවා පුතේ. මෙයා පසට සම්බන්ධ වෙනවා. එහෙනම් මුලක ප්‍රධාන රාජකාරියක් මට කියන්න. මුලක ප්‍රධාන රාජකාරියක් මට කියන්න. පසට හොඳින් සම්බන්ධ වීම. පොළවේ සංඝටක උරා ගැනීම. ඊට පස්සේ තමයි අනිත් ඒවා කරන්න පුළුවන් වෙන්නේ. පසට හොඳින් සම්බන්ධ වෙලා පළවෙනි රාජකාරිය කළොත් දෙවනි වැඩ ටික කරන්න පුළුවන්. පස්සේ ඇති ජලය උරා ගන්න පුළුවන්. ඊට පස්සේ පසෙන් පොහොර ටික හොඳින් උරා ගන්න පුළුවන්. හැබැයි පළවෙනි වැඩ ඔය වැඩ ටික කරන්න පුළුවන්ද? බෑනේ. බෑ. සියලුම ශාකවල මුල් ප්‍රධාන වශයෙන් කරන්න උත්සාහ කරනවා මොකද්ද? පසට හොඳින් සම්බන්ධ වීම. දැන් ඒක තේරුණානේ. ඒක තේරුණාද? හරි. ඔය ටික තේරුම් ගත්තනම් අපි එන සතිය සාකච්ඡා කරමු පුතේ මුල් වලින් ඉටු කරන කාර්ය. හරිනේ? එහෙනම් මගේ අවසාන ප්‍රශ්නෙත් ලියාගෙන මාතෘකාව ලිව්වනේ. මෙන්න මෙහෙම ප්‍රශ්න ලියන්න. මුල් මගින් ඉටු කරන ප්‍රධාන කෘත්‍ය. මුල් මගින් ඉටු කරන ප්‍රධාන කෘත්‍ය දක්වන්න. ප්‍රධාන කෘත්‍ය දක්වන්න. මුල් මගින් ඉටු කරන ප්‍රධාන කෘත්‍ය. කෘත්‍ය කියන්නේ පුතේ කාර්යභාරය කියන එක. කෘත්‍ය දක්වන්න. ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තරේ ටියුට් එක අනුසාරයෙන් ලියන්නත් පුළුවන්. ටියුට් එක දිහා බලලා උත්තරේ ලියන්න. පළවෙනි කාර්යභාරය මම විස්තර කළා. ඉතින් දුවේ පුතේ අද රෑබෝ වෙනකම් මට පන්තිය කරන්න වුණා තාක්ෂණික දෝෂයක් නිසා. දැන් වේලාව රාත්‍රී 10යි.
ඔබ රාත්‍රී 10 වෙනකන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් කනගාටුයි. සමහරට උතන රැට කෑප් කාලා නැති දුවල පුතාලත් ඇති ඉතින්. ඉතින් කරන්න දෙයක් නැහැ පුතේ. අද දවසේ නොවැළැක්විය හැකි හේතුවක් තමයි අපිට උනේ. ඉතින් එහෙම ඒවාට අපි පොඩ්ඩක් සූදානමින් සිටිය යුතුයි. එසේනම් පුතේ මම මේ සූදානම් වෙන්නේ පන්ති වාරයට සමු දෙන්නේ නම් එන සතියේ මුණ ගැසෙන්න. අයිබෝවන් සර්. ආයිබෝවන්. වීඩියෝ එක දානවද? වීඩියෝ එක දාන්න පුතේ එන්න හෙට හවස බලන්න. රයිට් මං ගිහලා එන්න. සුබ රාත්‍රියක් සර්. සුබ රාත්‍රියක් වේවා. සර්. බයි සර්. බයි බයි.